දැන් අපි සුප්‍රකට බුද්ධ වාක්‍යයක් දකින්න හැමදැනම ගහලා තියෙනවා ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං යනාදි වශයෙන් කොහොම තියෙනවනේ. ඒකේ තියෙන ආරෝග්‍ය පරමාලාභා. දැන් ඕකේ තියෙන්නේ තනිකරම ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං විශ්වාස පරම ඥාතිනං නිබ්බානම් පරමං සුඛං කියලා. ඕකේ මුලම තියෙනවා ආරෝග්‍ය පරමාලාභා. දැන් මාගන්ධී කියලා සූත්‍රයක් තියෙනවා. අනු සූත්‍රයක් කියලා බලන්න ඒකෙත් තියෙන විස්තරය. මෙන්න මේ ආරෝග්‍ය කියලා කියන්නේ මොන අර්ථයෙන්ද? දැන් ඔක පදාර්ථයෙන් ගත්තාම අර ඉස්සරහ කිව්වේ නිරුක්තිය නැතුව පදේ විතරක් ගත්තාම ඕක වටින්නේ රෝහලකට. ඉතින් රෝහල වල ගහ ගන්නවා හැමතැනම ආරෝග්‍ය පරමාලාභා කියන. නැති එකක් නේද? පරමලාභයක් ඒ නිසා ඒක. නැතිම එකක්. රෝහලනේ ආරෝග්‍ය කියන එක නැත්තරම නැති. පේන්න තියෙන්නේ. ඉතින් ඒ වගේ වැකියක් ගහන්න ලැජ්ජ වෙන්න එපා. මොකද ඒ ලාභේ උරුම වෙනවා නම් රෝහලට එන්නේ නැහැ නේ කවුරුවත්. එහෙනම් ආරෝග්‍ය කියන එක කවදාවත් ලැබෙන එකක් නෙවෙයි එහෙම. ඔය ආරෝග්‍ය කියන එක බුදුරජාණන් වහන්සේ පෙන්නන ඔය ආරෝග්‍ය ගැන නෙවෙයි, කය ආරෝග්‍ය ගැන නෙවෙයි. රෝගෝති වික්කේ කාමානමේතං අදිවචනම් මහාන රෝගය කියන්නේ කාමයට නම. එහෙනම් රෝගෙන් වෙන්වීම තමයි ආරෝග්‍ය. කියන්නේ කාමෙන් වෙන්වීම. කාමෙන් වෙන්වීම තමයි ආරෝග්‍ය. රෝගෙන් වෙන්වීම ආරෝග්‍ය. එහෙනම් රෝගය කියන්නේ කාමයට නම් කාමෙන් වෙන්වීම නෙක්ඛම්මයට තමයි ආරෝග්‍ය කියන්නේ. එහෙනම් ආර විනේ ආරෝග්‍ය කියන්නේ නෙක්ඛම්මයට නම. එහෙනම් ආරෝග්‍ය පරමාලාභා කියන එකේ තේරුම නෙක්ඛම්මයේ පරමලාභයයි. පරමලාභය කියන්නේ නිවන. එහෙනම් සුද්ධ සිංහලෙන්ම ගත්තාම නෙක්ඛම්මය නිවනයි කියලා ඒ දේශනා කරේ. ඒ කියන්නේ කාමෙන් වෙන් වෙච්ච දැන නිවුණා. කුමක්ද නිවුනේ? රාග දේශ මොහ. රාගේ දේශේ මොහය නිවා ගන්න නම් කාමෙන් වෙන් වෙන්න ඕන. සමහරු කල්පනා කරනවා කාමයේ ඉඳගෙන රාග දේශ මොහ නිවා ගන්න. ගිනි මැලයක් ඇතුළේ ඉඳගෙන අහනවා කොහොමද ගිනි මැලේ ඇතුළේ ඉඳගෙන ගින්දර නිවාගෙන ජීවත් වෙන්නේ කියලා. එහෙම අහන පිරිසකුත් ඉන්නවා. හොඳට ගිනි ජාලාවක් අවුලගෙන ඒක ඇතුළේ වාඩි වෙලා මැද්දේ වාඩි වෙලා අපෙන් අහන ඊට පස්සේ කොහොමද ආඳුරන්නේ මේ ගිනි මැලේ තියෙන ගිනි අඩු කරගෙන තව මේකේ සිසිල සුදා කරගන්න කියලා. ගිනි සිසිල. ගින්දර ඇතුලෙන් කොහොමද සිසිල සුදා කරගන්නේ කියලා. වෙන දෙයක්ද බලන්න. නුවණින් බලන්න ඕන ධර්මය. නිවන තියෙන්නේ කොතනද? කාමෙන් වෙන් වෙච්ච තැන. කාමෙන් වෙන් වුණාමයි රාග දේශ මොහ චේතනා නිරුද්ධ වෙන්නේ. එහෙනම් රාග දේශ මොහ නිරුද්ධ වීමමයි නැත්නම් රාගක්කයෝ දේශක්කයෝ මොහක්කයෝ නිබ්බාන. රාගේ දේශේ මොහය නිරුද්ධ වීමමයි නිවන. එහෙනම් කාමෙන් වෙන් වෙච්ච තැන පරම ලාභය කිව්වේ නිවන. පරම ලාභයට වඩා ලාභයක් ආයි නැහැ. එහෙනම් නිවනට වඩා ලාභයක් තවත් නැහැ. එහෙනම් ඔබ මේ ඉපදිලා ඉන්නේ ඔය පුංචි පුංචි මේ ලාභයක් රැස් කරගන්න නෙවෙයි. අවුරුද්දේ ලාභේ බලන, සතියේ ලාභේ බලන, දවසේ ලාභේ බලනවා, සතියේ ලාභේ බලනවා, අවුරුද්දේ ලාභේ බලනවා. අර ධනවර්ධන වෙලෙන්දා වගේ. සතියකින් පණ යන්න තියෙන්නේ. අවුරුද්දක එහා පැත්තේ ලාභය ගණනය කරනවා. බලන්න කොච්චර චින්තනයෙන් වෙන දිශාවකට, ඒ කියන්නේ චින්තනයේ මොනතරම් අන්ධකාර දිශාවකට යොමු වෙලාද කියලා. ඒ කියන්නේ පරමලාභේ උදා කරගන්න පුළුවන්කම තියෙද්දී අර ඊටාම අල්ප වූ ලාමක වූ බොළඳ ලාභයක් ගණන් බලන. එහෙම කරන ගමන් සමහරව නිවන ගැනත් කතා කරනවා. පරමලාභය ගැන. ඉතින් පරමලාභය දැක්කනම් ආයි ලෝකේ තියෙන ලාභ හොයන්න යනවද? පරමලාභේ නිවන බව දැක්කනම් දැන් උදාහරණයක් මෙහෙම ගමු. යම් මිනිසෙක් ප්‍රත්‍යක්ෂයෙන් දකින්න ඕනේ. කියන්නේ දැකීමේ තරම අනුව තමයි ඒක තීරණය වෙන්නේ. දැන් යම් මිනිසෙක් දකිනවා යම් කිසි රෝගයක් තියෙනවා. මේ රෝගයට වෛද්‍ය ප්‍රතිකාරකම් දෙන වෛද්‍ය ප්‍රතිකාර දෙන වෛද්‍යරු දෙන්නෙක් ඉන්නවා. යම් මිනිසෙට රෝගයක් තියෙනවා මේ රෝගයට ප්‍රතිකාර දෙන දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් දෙන ප්‍රතිකාරය බොහොම తాවකාලික එකක්. ඒ බව පේන්නම තියෙනවා. මේ ලෝකෙන් පේන්න තියෙනවා ඒ බව. ප්‍රතිකාරය බොහොම සුළු එකක්. දවසකට දෙකකට තමයි වේදනාව සමනය වෙන්නේ. අනිත් වෛද්‍යවරයා දෙන ප්‍රතිකාරය සදාතනික එකක්. ඒ නිට්ටාවටම සුව කරනවා. දැන් එතකොට මේ වෛද්‍යවරු දෙන්නම ඉන්නවා කියමුකෝ.
දැන් මේ රෝගීන් මෙන්න මේ වෛද්‍යවරු දෙන්න ගාවටම යනවා. එතකොට කවදා හරි අර නිට්ටාවටම සුව කරන වෛද්‍යරයා අන්න අතනයි ඉන්නේ. ඔහුගෙන් මේ රෝගේ නිට්ටාවටම සුව කරගන්න පුළුවන් කියලා දැක්කනම් යම්කිසි රෝගියෙක් කවදාවත් අර දවසක් දෙකක් රෝග සුව කරලා දෙන දවසකට දෙකකට විතරක් සුවයක් කරලා දෙන తాවකාලික වේද පැලස්තරයක් කලවන කෙනා ගාවට යයිද? වෛද්‍යරයා ගාවට යයිද? නෑ යන්නේ නැහැ එහෙනම්. හැබැයි එයා දන්නවා මොකද? එයා දන්නවා රෝගයේ සහ මුලින්ම සුව කරන්න පුළුවන් වෛද්‍යවරයෙක් ඉන්න බව. හැබැයි ඉන්නේ කොහෙද? ඒ කවුද කියලා දන්නේ නැති තාක්කල් ඔහු සුවය ලබන්න යන්නෙම අර తాවකාලික වේද පැලස්තර යලවන කෙනා ගාවට විතරයි. එතනට තමයි යන්නේ. මොකද එයා දැක්කේ නැහැ අර වෛද්‍යරයා ඉන්නේ කොහෙද කියලා. ඉතින් එතකොට හැබැයි වෛද්‍යරයා ගැන කියන්න පුළුවන්. තියෙන අහංකාරකමට අහන්නෙත් නැති වෙන්න පුළුවන්. දැන් ඒ වෛද්‍යරයා ඉන්න කෙනෙක් ඒ වෛද්‍යරයා කොහෙද ඉන්නේ කියලා දන්න කෙනෙක් ඉන්නත් පුළුවන්. දැන් අර වගේ රෝගියෙක් ඒ වගේ කෙනෙක් ගාවට ඇවිල්ලා කතා කරනකොට සමහරලාට දැන් Tamanට දැනගන්නත් ඕන අර වෛද්‍යරයා කොහෙද ඉන්නේ කියලා. තමන්ගේ තියෙන අහංකාරකම නිසා එහෙම අහන්නෙත් නැතුව දැන් තමනුත් දන්න ඒ වෛද්‍යරයා ඉන්න තැන. ඒ වුණාට ඉතින් මම කමන්නේ තාම ඉතින් මම මේ දවස් දෙකේ පැලස්තරේ අලව ගන්නවා තාම. හරිය මං මේ අර අතිසාරයට අමුඩයක් ගහ ගන්නවා තාම. අතිසාරයට බෙහෙතම් බොන්නේ නැහැ තාම. මං දන්නවා බෙහෙත දෙන වෛද්‍යරයා අතන ඉන්නේ කියලා. අතිසාරය හොඳ වෙන්න. කමන්නේ මට මෙහෙ අමුඩයක් ගහන ඉන්න එක සැපයි කියලා හිතාගෙන ඉන්නවා. ඉතින් එහෙම කියලාත් ඉන්නවා සමහර. එහෙමයි ඉන්නවා. ඒ කියන්නේ ඒක තමයි කියන්නේ. ඒ අහංකාරකම මමින්කාරය අහංකාරය. මේවම තමයි කෙලස් කියන්නේ. දැන් මේ කෙලස් නෙමේ. අහංකාරය මමින්කාරය කියන්නේ. ඊට පස්සේ කෙලෙසේට ධර්මයෙන් බැටේ දුන්නාම පහර ගැහුවාම ධර්මයෙන් කෙලෙස් වල ගරහන්නේ තු කාට ගරහන්නද? නිග්‍රහෝ නිග්‍රහ කරන්න ඕන කෙලෙස් වලට. කෙලෙස් වලට නිග්‍රහ කරාම මිනිසු තරහ වෙනවා. ඔබ කෙබඳු මිනිසුද කියලා බලන්න. ඒ වගේ මිනිසු තරහ වුණාට ආයි අපි ආන්න යන්නේ ඔබ තරහද කියලා. ඇයි ඒ? කෙලෙස් ගොඩන්නේ. එහෙම අයගෙන් අහලා වැඩක් නැහැ ඔබ ඇයි තරහ වුනේ කියලා. අඥාන කම නිසාමයි තරහ වෙන්නේ. එහෙම අහංකාර මිනිස්සු ඉන්නවා. අපිට මුණ ගැහිලා තියෙනවා. ඒ කියන්නේ Taman හරියට දන්නෙත් නැහැ. දන්න බව අඟවන්න යන්නේ. කියලා දෙන්න ගියාම කනකට ගන්නෑ. මම දන්නවා කියලා නිකන් ඔහේ නිකන් ලොකු අර දාන්න එක අහංකාරයක් කරගෙන ඉන්න අයත් තියෙනවා. එහෙම මිනිස්සුන්ට මොකද වෙන්නේ? ඒ මිනිස්සු ඉතින් හැමදාම අතිසාරයට අමුඩේ ගහගෙන තමයි ඉන්නේ. කවදාවත් අතිසාරය සුව කරන බෙහෙත නම් අහගන්න හම්බෙන්නේ නැහැ. කියලා මොකද? ඒක තමයි නිහතමානී වෙන්න ඕනේ ඉස්සෙල්ලම. මිනිස්සේ ධර්මයේ ඉස්සරහා. සුවචෝ චස්ස මුදු අනතිමානී කිව්ව එක සුවච වෙන්න ඕන, කීකරු වෙන්න ඕන, නිහතමානී වෙන්න ඕන. එතකොට ධර්මයේ පිහිටන්නේ. නොදන්න දේ දන්නවා කියලා අහංකාරකමින් උලූදුමෝ ගත්තාම ඒ මනුස්සයා මොනවද දන්නේ? එහෙමයි තමයි පරමලාභය ගැන කතා කර කර తాවකාලික ලාභය හොයන්නේ තාම ලෝකේ. එහේ තාම හොයනවා ඒක. මේ ලැබිච්ච වටිනා මනුස්ස භවය කොයි වෙලාවෙ හිමි වෙලායිද දන්නේ. එතකොට දැන් කවුරු හරි කියනවාද ඔබ ඔය తాවකාලික ලාභය හොයන්නකො ලෝකේ තියෙන ඔය වගපල පදාර්ථ ලාභය. දැන් ඕක හොයාගෙන ඉන්නකොට උඹට මම සහතිකයක් දෙනවා. මැරෙන්නේ නැහැ. තව අවුරුදු 50ක් විතර ජීවත් වෙන ඒ කාලය තුල පරම ලාභය හොයා ගන්න පුළුවන්. එහෙම කවුරු හරි සහතිකයක් දීලා තියෙනවද? නැහැ. එහෙනම් ඔය తాවකාලික ලාභය හොය ඉන්නකොට ඔය වෙලාවක හරි පණ ගියොත් ඉතින් පරම ලාභය කියන්නේ තව වසර කෝටි ගානක ඈතට විහිදිච්ච එකක්. පරම ලාභයේ අත ළඟ තිබිලත් රැස් කරගන්න බැරි වුණා. අයි අර తాවකාලික ලාභයමයි තාම රැස් කරන්නේ. එහෙමයි ඉන්නෝ. දැන් මෙහෙම කිව්වහම මම දන්නවා සමහරුන්ට රිදෙන්නේ. රිදෙන්නේ ඇයි? ඔබ ඒ කියන අකුසලයන් සහිතව ඒ කෙලෙසයන් සහිතව ජීවත් වෙන්න නිසා. එතකොට ඔබ කරන්න ඕන මොකද්ද? හාමුදුරුවෝ අපිට දොස් කිව්වා කියලා තරහ වෙන එකද? නැත්නම් ඒ අකුසලයෙන් නිදහස් වෙලා නිවනටපත් වෙන එකද? නිසා මතක තියාගන්න අපි මේ බණ කියන්නේ කාගේවත් සිත් සනසන්න නලවන්න නන් නෙවෙයි. නැලවෙන්න සැනසෙන්න එන්න සුදෝ කියලා නෙවෙයි බණ කියන්නේ. එහෙම බණක් නෙවෙයි මේ. රිදෙන්න තමයි බණ කියන්නේ. ඇයි? කෙලස් කටුව ගලවනකොට රිදෙනවනේ. ඔබට ඕන ඔබේ කටුව තියෙන තැන අතගගා ඉන්නද? අනේ රත්තරන් අම්මේ රත්තරන් පුතේ මගේ දයාබර පුතේ මගේ දයාබර දුවේ කිය මේ කෙලස් කුඩ අත ගන්නවටද ඔබ කැමති?
කටුව තියෙන තැන අත ගන්න ඕන ඔබට. නැත්තම් එතන කපලා කොටලා අර කටුව ඇදලා එතනට බෙහෙත් දාන්න ඕන ඔබට. ඔබම තීරණය කරන්න. ඔබට කෙලස් කටුව තියෙන තැන අත ගගා ඉන්න ඕන නම් ඒ જાති අසත්පුරුෂයෙක් හොයාගෙන කෙලස් තියෙන තැන රත්තරන් පුතේ දුවේ කියලා අත ගගා ඉත හැකියි. එතන. හැබැයි ඔබ දැනගන්න අතුලාන්තයෙන් ඔඩු දුවනවා පිළිකාව. අවසානයේ මුළු සර්වාංගයෙන් පිළිකාව බවටපත් වෙලා අනන්ත දුකක් විඳලා තමයි මැරෙන්නේ මෙලොවත් පරලොවත්. මෙලොවත් දුක් විඳිනවා පරලොවත් දුකටපත් වෙනවා. ඒ නිසා ඥානවන්තයෝ කවදාවත් මේ කෙලස් කටුව ගලවනකොට ඇතිවන රිදීම ගැන හිතන්නේ නැහැ. ඒ කියන්නේ මෙහෙම කියනකොට ධර්මයේ දේශනාවනකොට සත්‍ය වශයෙන් මේ සිදුවෙන දේ තමන් තුළ යම්කිසි අකුසලයක් තියෙනවා රිදෙනවා. එතකොට තමන්ට හිතෙනවා ඔලොමොට්ටල කමට මට පාර ගැහුවා කියලා. කොහොම ගත්තොත් එහෙම එක බණපදයක්වත් දේශනා කරන්න බෑනේ. ඇයි බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට ලෝකේ ඉන්නේ ඔක්කොම පෘථග්ජනයෝනේ. රාග දේශ මොහ සහිතයි. ඔක්කොම ඉන්නේ කාමයේ ආස්වාදේ සැපයි කියන තරණේ. එතකොට එහෙනම් කියන බණපදයක් ගන්න මිනිසුන්ට රිදෙනවා මිසක් අවබෝධයක් ඇති වෙන්නේ නැහැ නේ. හොඳට තේරුම් ගන්න. එක රෝගියෙක්වත් කැමති වුණ නැත්නම් අර ඉන්ජෙක්ෂන් ගහන්න දැන් මොකද වෙන්නේ? විශාල ප්‍රතිකර්ම ගොඩක් කැලේට විසි කරන්න වෙනවා. නැත්නම් ඒ වෛද්‍ය ශාස්ත්‍රයම බැහැර කරන්න වෙනවා අපිට. දැන් අර පිස්සු බල්ලා කෑවහම ඉන්ජෙක්ෂන් එකක් ගහන්න වෙන්නේ. වෙන කරන්න දෙයක් නැහැ. දැන් ඕක එපා කිව්වොත් මොකද වෙන්නේ? සියලු දෙනා පිස්සු බල රෝගෙන් මිය යනවා. එදාට. ඒකනේ වෙන්නේ. ඒ වගේ වැඩක් තමයි මෙතනත් වෙන්නේ. එහෙනම් පින්වතුනි මේ කාමෙන් වෙන්වීම කියන කාරණාව ගැඹුරින් නුවණින් දකින්න ඕන. මේ සංකල්පිත රාගයෙන් මේ 12 ආයතන අල්ලගෙන ඉන්නකම් අසුරු කරනකම් සංකල්පිත රාගයෙන් මේ 12 ආයතන අසුරු කරනවා. මේ සංකල්පිත රාගයෙන් මේ 12 ආයතන අසුරු කරනකම් ඒ අසුරු කරන්නේ දුක බව නුවණින් දැක්කහම අන්න පුළුවන්කම ලැබෙනවා කාමෙන් වෙන් වෙන්න. හිතෙන්ද හිත හදා ගන්න ඕන, ශක්තිමත් කර ගන්න ඕන. එතනයි නැත්තේ හිත. කොහමද? දැන් ඒකයි කිව්වේ යේසුප්පයුත්තා මනසා දල්හේන නික්කාමිනෝ ගෝතම සාම්සනම්හි. මේ ශාසනයේදීම නික්මෙන්න තීරණය කරන්න අධිෂ්ඨාන කරන්න මනස දැඩි කරගන්න. නැව ගිලෙනවා දැන්. නැව ඒකාන්තයෙන් ගිලිලා මුහුදුපත් වෙන බව පේනවා නම් තවදුරටත් මුහුදට පනින්න ඔබ නැකත් බලවල ඉන්නවද? අනිවාර්යයෙන්ම නැව ගිලෙන බව පේනවා, මුහුදු පතුලට යන බව පේනවා. පිහිනුවේ නැත්තම් ඒකාන්තයෙන් මේ නැවත් එක්කම ගිල්ල මැරෙන බවත් පේනවා. එහෙම බල කවදා හරි ඔබ ඉන්නවද? නෑ. එහෙම බෑ. තව නැකතක් බලන්න ඕන මේකට. නැකතක් බල හොඳ වෙලාවක ඕන මුහුදට පනින්න කියලා එහෙම ඉන්නවද? දැන් නැව බාගෙට ගිල්ල තියෙද්දි මුහුදට පැන්නත් නැව තුන් කාලක්ම මුහුදට ගිහිල්ලා තියෙද්දි නැව මුහුදට පැන්නත් නැව අන්තිම දශමේ දැන් මුහුද ගිලෙන්න ඔන්න මෙන්න දැන් තියෙද්දි මුහුදට පැන්නත් පීනන්න ඕන බමන අර කල් මැරීම නිසා ඔබට අහිමි වුණේ මොකද්ද? පීනන්න තියෙන කාලේ එච්චර අඩුුනේ. ඒ නිසා හොඳට මතක තියාගන්න කවුරු කාටවත් බෑ ඔබ මේ දුකින් නිදහස් කරන්න. ඔබම ඒ තීරණය ගත යුත්තේ. කිසිම කෙනෙක් ඉන්නේ නැහැ ඔබ දුකින් නිදහස් කරන්න. කිසිම කෙනෙක් ඉන්නේ මේ සංසාර දුකට වැටුණාට පස්සේ ඒ දුක තනිව උහුලනවා මිසක් කිසිම කෙනෙක් ඇවිල්ලා අහන්නේ උඹට පිහිටක් ඕනද කියලා. මොකද පිහිටක් දෙන්න පුළුවන් තැනක ඒ අයත් නැහැ. එහෙනම් ඔබම ඔබේ පිහිට වෙන්න කිසි කෙනෙක් මැත්තේ කිසිවක් මැත්තේ මේ සදාතනික සැපත හිමි කරගන්න එපා. කිසිම දෙයක් මැත්තේ කිසිම කෙනෙක් මැත්තේ. එහෙම ගුවහා ඔබ නුවණින් දකින්න ඕන සියල්ල. එකෙන්කට පැහැදිලි කරලා දෙන්න ගියාම භික්ෂුවගේ රීරි මාස කණ්ඩෙන්න බලනවා. මෙහෙම කිව්වා හාමුදුරුවෝ මෙහෙම කිව්වා අර එහෙම කිව්වා මෙහෙම කිව්වා. එක්තරා කාන්තාවක් තාම් බැන බැරි ඉන්නවා තමන්ගේ සැමියව පැවිද්දට ගන්න හැදුවා කියලා. අපි එහෙම ගන්න හැදුවේ නැහැ පැවිද්දට. ඒ පුරුෂයාම බණ අහලා පැවිදි වෙන්න ඕන කිව්වා කියලා එදා ඉඳලා ඒ කාන්තාව වෛර බැඳගෙන ඉන්නවා. ඒ පුරුෂයා පැවිදි වෙන්නේ ඒ පුරුෂයාගේ සාංශාරික පාරමිතාව නිසා. භික්ෂුව මොකක්ද ඒකට කරන්නේ? හැබැයි කතාව නම් මහා පුදුමාකාර උපාසිකාව. ධර්මයේ තුල කිඳා වැහැගෙන ඉන්නේ සම්බුද්ධ ශාසනය නිකන්
තාත්තගේ උරුමය වගේ තියාගෙන ඉන්නේ. හැබැයි උතුම් වූ ධර්මයටත් නිග්‍රහ කරනවා, පැවිද්දටත් නිග්‍රහ කරනවා, නිවන් මාර්ගටත් නිග්‍රහ කරනවා, පව් කරගන්නවා, ඉමක් කොනක් නැතුව දවස ගන්න. ඔහොම මිනිසුත් ඉන්නේ. ඒ නිසා ඔබ ශක්තිමත් වෙන්න ගත යුතු තීරණේ ඔබ ගන්න. මේ තීරණය ගන්න කියලා අපේ තීරණේ ගන්න ඕනද නැද්ද කියලා අපෙන් නම් ගහන්න එපා. මොකද ඒකට හේතුව තව බොහෝ දෙනා හැම පව් කර ගන්නවා. ඒ තීරණේ ඔබ විසින් ගත යුත්තේ. ඔබ විසින් ගත යුත්තේ. නැවක් ගිලෙන්න යනකොට ඔබ ගිලෙන නැවක නම් ඉන්නේ. ඒකාන්තයෙන්ම පේනවනම් නැව ගිලිලා මුහුදුපත් වෙන බව. ඔබට තව කාගෙන් හරි අවසරයක් ඕනද පීනන්න? ඔබ කාගෙන් හරි අහනවද මම මේ මුහුදට පැනලා පීනුවට කමක් නැද්ද? මම පීනන්නද එහෙම? ඒක හරිද වැරදිද කියලා. ඒ නිසා තීරණය ඔබ සතුයි. කාමෙන් වෙන්වීමේ තීරණය ඔබ සතුයි. කාමයේ ආදීනෝ මෙයයි අනාදි වශයෙන් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ තුලින් පෙන්වා දෙන්න පුළුවන් යථාර්ථය මෙන්න මෙයයි කියලා. කාමයේ නිසා පරිසම්පන්න වූ දුක්ඛ ස්කන්ධය සමුදය වෙන හැටි. කාමෙන් වෙන්වීම තුල දුක්ඛ ස්කන්ධය නිරුද්ධ වෙන හැටි පෙන්ලා දෙන්න පුළුවන්. එතනින් එහාට ගත යුතු තීරණය ඔබගේ ප්‍රඥාවෙන් එන්න ඕන තීරණයක් මිසක් ඒකට අපිට බල කරන්න බෑ. එහෙනම් නෙක්ඛම්මට්ඨේන බොජ්ජංගා. නෙක්ඛම්ම අර්ථේනුත් බොජ්ජංග කියලා කියන්නේ. එහෙනම් කාමෙන් වෙන් කරන අර්ථේනුත් බොජ්ජංග කියලා කියනවා. අන්න දැන් ඔබත් ඒ කාරණාවත් බලන්න ඕන. දැන් ඔබ කාමෙන් කොයිතරම් දුරට වෙන් වෙලාද ඉන්නේ? රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන බාහිර ආරම්මණයන් කෙරෙහි පවතින සංකල්පිත රාගයෙන් කොච්චර නිදහස් වෙලාද ඉන්නේ? දැන් හිත හොයන්නේ නැද්ද වෙනදා වගේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම මොහොතක් පාසා? දැන් ලෝභදින් නැද්ද? දැන් යම්කිසි විඥානයක් නැగిලා આવුත් රාග විඥානය આવුත් ඒක කොච්චර මට්ටමකට එනවද? කියන්නේ අනුසය කියන්නේ අපිට නොදැනී පවතින ඊටාම සියුම් ස්වභාවය. ඊට පස්සේ පරිඋත් ทาน කියන්නේ ඒක පොඩ්ඩක් දැනෙන මට්ටම හිත මතු පිටට ඇවිල්ලා නලියන ස්වභාවය. ඊළඟට උපාදාන කියලා කියන්නේ ඊටත් වඩා ගිහිල්ලා බැඳීමක් ඇති කරගන්න ස්වභාවය. ටිකක් ස්පර්ශ වෙලා ලං වෙලා ස්පර්ශ කරන්න මට්ටමට එන උපාදාන කියන්නේ නිකන් වැළඳ ගන්න වෙන මට්ටමට එන ස්වභාවය. සංයෝජන කියන්නේ ඊට පස්සේ වැළඳ ගැනීම මගේ කරගෙන මම කරගෙන බැඳ ගන්න හිතෙන ස්වභාවය. එහෙනම් අනුසය පරිඋත් ทาน උපාදාන සංයෝජන කියන මට්ටම් වලට වැඩෙනවා. කෙලස්. දැන් එහෙනම් ඔබ බලන්න ඕන රාගසිත කොයි මට්ටමකටද එන්නේ? අර භයානක මට්ටමට වෙනවද සංයෝජන? ඒ කියන්නේ මට තාම ලෝකේ බැඳ ගන්න හිතනවද අල්ලලා? රූප බැඳ ගන්න හිතනවද? ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම බැඳ ගන්න හිතනවද අල්ලගෙන? මේ මට්ටමට තියෙනවා නම් ඒ කියන්නේ සංයෝජන මට්ටමට තියෙනවා මේ කෙලෙසේ තාම. රාගේ. ඊට මෙහා අඩු වෙලා නම් උපාදාන මට්ටමට එනවා නම් ලං වෙන්න හිතෙනවා. ලං වෙලා අසුරු කරන්න හිතෙනවා ටිකක්. ඒ අරමුණු වලට ලං වෙලා අසුරු කරන්න හිතෙන මට්ටමට එනවා නම් උපාදාන මට්ටමට තියෙනවා. පරිඋත් ทาน මට්ටමට තියෙනවා නම් අසුරු කරන්න හිතෙනවා ලං වෙන්නම හිතෙන්නේ නැහැ. අසුරු කරන්න හිතෙනවා ලං වෙන්නම ඕනේ නැහැ. ලං වෙන්න ඕනයි කියලා හිත තදින් බල කරන්නේ අර උපාදාන මට්ටමට. ලං වෙලා බැඳ ගන්න ඕන කියලා බල කරන්නේ අර සංයෝජන මට්ටමට. ගියාම එහෙනම් දැන් පරිඋත් ทาน මට්ටමේදී අසුරු කරන්න උවමනායි. අසුරු කරන්න උවමනායි. හැබැයි ලං වෙන්න හෝ ලං වෙලා බැඳ ගන්න හෝ උවමනා නැහැ. සංයෝජන කියන්නේ බැඳ ගන්නවා කියන එකට. සංයෝජන කියන්නේ ගැට ගහ ගන්න. එහෙනම් පරිඋත් ทาน මට්ටමේදී අසුරු කරන්න ඕන. හැබැයි ලං වෙන්නවත් බැඳ ගන්නවත් ඕනේ නැහැ. ඒ මට්ටමවලද රාගේ පවතින්නේ. තාම රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම අසුරු කරන්න හිතෙනවා. ඒ මට්ටමේ රාගයක් නැగిලෙනවා. ඒ මට්ටමට තියෙන්නේ. එහෙම නැත්නම් අනුසය මට්ටමට ඇවිල්ලාද තියෙන්නේ. අනුසය මට්ටම කියන්නේ ඒ අරමුණු මුණ ගැහෙන මොහොතක එහි ආස්වාදයක් නිර්මාණය වෙලා පේනවා. දැන් උදාහරණයක් රූපයක් දැක්කොත් ඒ රූපය ආස්වාදනීය කියලා පේනවා. මොකද සංකල්පිත රාගයෙන් යුක්ත රූපයක් නම්. ඒ කියන්නේ තමන්ගේ චිත්තසංතානය තුල අර සංකල්පිත රාගේ බැහැගෙන තියෙන જાති රූපයක් නම් අර මුණ ගැහෙන විපාක රූපයක් වශයෙන් ඒ රූපේ සැපයි කියලා පේනවා. හැබැයි ඒ රූපේ අසුරු කරන්න ඕන කියලා අදහසක් ඇති වෙන්නේ නැත්තම් ඒ කියන්නේ අනුසය මට්ටමේම තියෙනවා. හැබැයි ඒ මට්ටමේ තියෙන්නේ නැතුව තවදුරටත් මානසිකාර කරන්න ගියොත් මෙනෙහි කරන්න ගියොත් ඒකේ රූපය ගැන මෙනෙහි කරනවා අනුවන කමින් අඥාන කමින් නුනුවණි. දැන් මොකද වෙන්නේ? දැන් අන්න අර අනුසේ පොඩ ඒ කියන්නේ ගිනි පුලින් කොට පිඹලා පිදුරු ටිකක් දාලා කොළ ටිකක් දාලා තනකොළ ටිකක් දාලා දර කෑල් ටිකක් දාලා අර ගිනි පුළු කොට පිඹලා පොඩි ගිනි දැල්ලක් දෙකක් මතු කරගත්තා වගේ වැඩක් වෙනවා.
ඊට පස්සේ ඒක ටිකක් ලොකු ගිනි ජාලාවක් බවටත් පත් වෙන්න පුළුවන්. එහෙනම් ඒ විදිහට අර අනුසය තුලින් ආස්වාදයක් දැනුණා. රූපේ සැපයි කියලා පෙනුණා. හොඳ ප්‍රියමනාප රූපයක් කියලා පෙනුණා. දැන් මොකද වෙන්නේ? නුනුවණින් සිහි කරනවා ඒ ගැනම. ෂා වටින රූපේ හොඳයි නේද? අතීතයේදී මම මේ වගේ රූප වලට කැමති වෙලා හිටියා නේද? මේ වගේ රූපයක් ලැබුණා නම් සැපයි නේද? අනාදි වශයෙන් අර අතීතයේ පැවතිච්ච නාම ගෝත්‍රات එක්ක සංසන්දනය වෙමින් අර රූපය ගැන මෙනෙහි වෙන්න ගන්නවා අසුබේ සුබ වශයෙන්. අන්න සතිය බිඳිලා ගියා ප්‍රඥාව මොට වුණා. දැන් රාගෙන් මෙනෙහි කරන්න නුනුවණින්. නුවණින් නෙවෙයි. නුවණින් මෙනෙහි වෙනවා නම් ප්‍රඥාවෙන් මෙනෙහි වෙන්න ඕන. දැන් මෙනෙහි කරන්නේ රාගෙන්. ඒ නිසා මොකද වෙන්නේ? එන්න අර පුලිඟුව ටික ටික ගිනි දලු මතු කරන්න පටන් ගන්නවා. දැන් අර අනුසය එන්න වැඩිලා පරිඋත්තාන වෙන්නේ. සුද්ධ සිංහලෙන්ම කිව්වොත් නිදාගෙන හිටපු කොටියාව කූද්දලා හැරවනවා. දැන් ඊට පස්සේ මෙන්න මේක නැගිටලා කෑ ගහන්න ගන්නවා, ගොරවන්න ගන්නවා. ඔන්න ඔය මට්ටමට එනවා. පරිඋත්තාන. ඒ මට්ටමට අහම මොකද වෙන්නේ? අර රූපය දිගින් දිගට ඇසුරු කිරන්න ලං වෙන්න උවමනා නැතත් යම් ආකාරයකින් ඒ රූපයත් එක්ක ඇසුරක් පවත්වන්න උවමනාවක් තියෙනවා. ඒ රූපයත් එක්ක එවන් උපසංහරද. ඒ රූප, ඒ ශබ්ද, ඒ ගන්ධ, ඒ රස, ඒ ස්පර්ශ, ඒ අදහස් එක්ක ඇසුරු කරන්න උවමනාවක් ඇති වෙනවා. ඇයි ඒ? පරිඋත්තාන වෙලා තියෙන්නේ. uppannෝ රාගෝ හෝති දුප්පටි විනෝදයෝ. uppannෝ දෝෂෝ හෝති දුප්පටි විනෝදයෝ. uppannෝ මෝහෝ හෝති දුප්පටි විනෝදයෝ. රාගේ උපන්නාද හටගත්තාද ඔය පරිඋත්තාන වීම ගැන කියන්නේ. දුප්පටි විනෝදය දුරු කර ගැනීම ටිකක් දුෂ්කරයි දැන්. එහෙනම් හොඳම වැඩේ කොටියව කූද්දන්න නැතුව ඉන්න එක. නිදාගත්ත කොටියට නිදාගෙන වින්ද අරින්න. නින්දෙදිම ඔකව මරලා දාන්න ඕන. දැන් ඇහැරෙව්වොත් එහෙම මොකද වෙන්නේ? අන්න ඊට පස්සේ ගොරවලා මහ නියපොතු අවුලගෙන පැනලා මහ විනාශයක් කරන්න පුළුවන්. හපලා නියන් හූරලා ලොකු විනාශයක් කරන්න පුළුවන්. ඒ නිසා කොටියව හැරවන්න එපා. රාගේ උපන්නොත් දුරු කිරීම දුෂ්කරයි කියන එකයි රාග උපන්නෝ රාගෝ හොති දුප්පටි විනෝදය කිව්වේ. දුෂ්කරයි කිව්ව මිසක් බෑ කියලා කිව්වා නෙමෙයි. දුෂ්කරයි. දැන් උදාහරණයක් වස්ත්‍රයට ගිනි ගත්තොත් ඒක නිවා ගන්න එක ටිකක් දුෂ්කර වෙන්න පුළුවන්. මොකද වස්ත්‍රයේ සියුම් එකක් නම් ඉක්මනට ඇවිල්ලා එකක් නම් හතර අතේ ඇවිල්ලා ඇඟත් පිච්චිලා ඉතින් නිවා ගන්නකොට දුෂ්කරයි නේද? ඉතින් වඩා හොඳ එහෙනම් වස්ත්‍රයට ගිනි තියාගන්න නැතුව ඉන්න එකනේ. එහෙනම් Taman දැනගන්න ඕනේ හැමතිස්සෙම ගිනි වැලයක් ගාවද ලාම්පුවක් ගාවද පහනක් ගාවද ඉන්නේ ගිනි ඇවිලෙන මූලාශ්‍රයක් ගාවද ඉන්නේ එහෙනම් පොඩ්ඩක් පරිස්සමෙන් ඉන්න ඕන වස්ත්‍රයට ගිනි ඇවිලේ කියලා. එතකොට අඥානික වගේ සිහිය මොට කරගෙන ඒ තැන්වල නොසුදුසු අන්දමින් හැසිරලා ගිනි තියාගෙන වස්ත්‍රයට ඊට පස්සේ වතුර හොය දුවන්න ඕන හතර අතේ පිච්චි. ඉතින් ඒක දුෂ්කරයි. ඉතින් වඩා එහෙනම් පහසු දෙයක් මොකක්ද? ගිනි තියාගන්න නැතුව ඉන්න එක. එහෙනම් රාගය හටගත්තාම දුෂ්කරයි. ඒ දුෂ්කරයි කියන්නේ බොහෝ රාග විඥාන පරිඋත්ථාන වුණාම ආහාරයක් දෙනකන් යන්නේ ආයි. ආහාරයක් දෙනකන්. ඒ කියන්නේ ඒ රාග විඥානයේ විසින් ඉල්ලා හිටින යම් ආහාරයක් තියෙනවනේ. ඒ ආහාරය නොදෙන තාක්කල් ඒ විඥානයේ පරිඋත්ථාන මට්ටමෙන් පවතිනවා. එහෙම ඉන්න ගියොත් මොකද වෙන්නේ? ඒක මහා සාහනයක්. විශේෂයෙන්ම භික්ෂු භික්ෂුණී අනාදි වශයෙන් මේ මග වඩනකොට ඒ බුද්ධ ශ්‍රාවකයන් විශේෂයෙන් භික්ෂු භික්ෂුණීන්ට මේ தත්ත්වයට මුහුණ දෙන්න සිද්ධ වුණොත් ඒක ලොකු අපහසුවක්. උදාහරණයක් දැක්වෙනවා වංගීස හාමුදුරන්ගේ කතා පුවත. වංගීස මහරහතන් වහන්සේ පස්සේ කාලේ. උන්වහන්සේ පැවිදි වෙච්ච අලුත. හිතේ යෝනිසෝ මනසිකාරයෙන් නෙවෙයි අයෝනිසෝ මනසිකාරයෙන්. ධර්මාවබෝධයක් තිබුණා. නමුත් ඉතින් 100%ම මග වැඩලා නෙවෙයි නේ වෙනකොට. ඉතින් විහාරස්ථානයට ආව රූමත් තරුණියක්. දැන් මේක දැක්කා. දැක්කට පස්සේ මොකද උනේ? දැන් ඔන්න ඒ ගැන හිතන්න පටන් ගත්තා අර විදිහට. දැන් රාගානුසය මට්ටමට පරිඋත්ථාන මට්ටමකට හරි තියෙන්න ඇති ඉතින් කොයි විදිහෙන් හරි කොහොම හරි තදබල විදිහට ස්පර්ශය සිද්ධ වුණා. ඒ නිසා ස්පර්ශය නිසා මහා ආස්වාදයක් දැනෙන්න ගත්තා. දැන් නවත්තන්න බෑ හිතේ පැත්තටම ඇදිලා යනවා. ඒ රූපෙම සිහි වෙනවා, තරුණියම සිහි වෙනවා. අන්තිමට උන්වහන්සේ රාගෙන් දැවෙන්න පටන් ගත්තා. රාගෙන් දැවි ගිහිල්ලා ආනන්ද හාමුදුරුවන්ට කිව්වා අනේ ආනන්ද හාමුදුරුවනේ අනේ ඇවැත්නි මට නම් ඉන්න බෑ දැන් මාව දැවෙනවා රාගෙන් කියලා. ඊට පස්සේ ආනන්ද හාමුදුරුවෝ වහාම අසුබේ වඩන්න කියලා අසුබේ වඩන හැටි කියලා දීලා යන්තම් සමනය කරා. ඉතින් බලන්න දැන් ගිහියෙක්ට වගේ නෙමෙයි භික්ෂුවකට භික්ෂුණියකට. ඒ නිසා සෑම විටම මේ සිත පරිඋත්ථාන වෙන්නේ නැතුව පවත්වාගෙන යන්න පුළුවන් නම් අනුසය කියන එක එකපාර නසන්න බෑ.
අනුසය කියන එක හෙමින් හෙමින් නැසින්නේ. ඉතින් ඒකට ඒක දවසක් වෙලාවක් පනවන්න බෑ. එහෙම කොහොමද කියන්නේ? එහෙම එක එක්කෙනාගේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන නානත්වය මත ඒ ඉන්ද්‍රිය ධර්මයන් සමவாயම් පූර්ණ වෙන මොහොතක් වෙනකම් ඉන්න වෙනව. කරන්න දෙයක් නැහැ. අපි උත්සාහ දරනවා. වෑයම් කරනවා. එහෙම කරා කියලා අපට ඕන වෙලාවට ඕක වෙන්නේ නැහැ. දැන් අර ආනන්ද හාමුදුරුවෝ දැන් උන්වහන්සේට නම් ඉතින් උන්වහන්සේ ඉතින් අසහාය උත්තමයින් උන්වහන්සේට විශේෂ වරප්‍රසාදිකුත් තිබුණා සතර ඉරියව්වෙන් තොරව අරිහත් ඵලයටපත් වෙනවා කියලා. ඉතින් උන්වහන්සේට ඊට පහුවෙනිදා තිබුණා ප්‍රථම ධර්ම සංගායනාවට සහභාගී වෙන්න. උන්වහන්සේ තමයි ධර්මයේ සූත්‍ර පැත්තෙන් සූත්‍රාන්ත පැත්තෙන් ධර්මයේ දේශනා කරන්න හිටියේ નિયમિતව. හැබැයි එතන ඉඳ ගන්න බෑ අරිහත් ඵලයටපත් නොවි. ඒ නිසා දිගින් දිගට වැරවැයම් කළා. රෑ එළිය වෙනකන් සක්මන් කළා. සක්මන් භාවනාවේ යෙදෙමින් මෙනෙහි කරා කාමයේ ආස්වාදයේ ආදීනව කොච්චර මෙනෙහි කළත් අවශ්‍ය මට්ටමට විදර්ශනාව නැගිලා ආවේ නැහැ. කෙලෙස් සාමුලිය ෂේවුන්නේ නැහැ. අන්තිමට බැරිම තැන පොඩි වෙලාවක් විවේක අරගෙන පස්සේ ආවිලා ආයි භාවනා කරනවා කියලා හිතාගෙන කකුල් දෙකත් පොඩ්ඩක් හොදලා පිරිසිදු කරගෙන කුටියට ගිහිල්ලා ඇඳ ඉඳගෙන සැතපෙන්න කියලා හිතාගෙන ඇඳේ ඇලවෙනකොට කකුල් දෙක උඩට ගන්නකොට ඇඳේ ඇලවෙන්න ඉස්සෙල්ලා කියන්නේ හිස සහ ඒ පිට කොන්ද ප්‍රදේශයේ ඇඳේ ස්පර්ශ වෙන්න කලින් කකුල් දෙක සහ මුලින් ඇඳට ඉන්න කලින් අතරමඟ අවස්ථාවක ඒ කියන්නේ ඉඳගෙනත් නැති සැතපිලත් නැති කියන අවස්ථාවේදී අරිහත් ඵලයටපත් වෙනවා. සම්මා සම්බුදු පියාණන් වහන්සේ කල්තියාම දේශනා කළ තිබුණ ආනන්ද කවදා හරි දවසක අරිහත් ඵලයටපත් වෙන්නේ සතර ඉරියව්වටම නැති ඉරියව්වකදී කියලා. ඒ කියන්නේ ඒක ඉඳගෙන කියලා පණවන්නත් බෑ සැතපිලා කියලා පණවන්නත් බැරි අතරමැද අවස්ථාවක. ඉතින් බලන්න දැන් උන්වහන්සේට කොච්චර උමනාව තිබුණාද? එහෙම උන්නේ නැහැ. ඉතින් යම්කිසි නියමිත ක්‍රමයක් තිබුණා. ඒ ක්‍රමය එනකම්ම ඒ අවස්ථාව එනකම්ම එහෙම මාර්ගය පූර්ණ වෙන්නේ නැහැ. මුඩ පැන්න කියලා වැඩක් නැහැ බොරුවට. අප්‍රමාදීව කටයුතු කරනවා කියලා කියන්නේ නිරන්තරයෙන් කුසලයේ හැසිරෙනවා. දැන් ආනන්ද හාමුදුරන්ගේ වෙලාවේ ප්‍රමාදයක් තිබුණේ නැහැ. දැන් කකුල් දෙක හොදලා පොඩ්ඩක් සැතපෙනවා කියන එක ප්‍රමාදයක් නෙමෙයි. ඒකත් ඒ වැඩ කොටසෙම කොටසක්. ඒක ප්‍රමාදයක් නෙමෙයි ඒක. ප්‍රමාදය කිව්වේ ඔන්න ඔය වෙලාවේ මෙහෙම හිතුණා නම් උන්වහන්සේට දැන් මෙච්චර සක්මන් කරා හරි ගියේ නෑනේ. දැන් ගිහලා සින්දුවක් අහන්න ඕන. කියලා එහෙම කරා නම් අන්න ප්‍රමාදය. එහෙම උන්නේ ප්‍රමාදය කියලා කියන්නේ විවේකයක් ගන්න එකට නෙමෙයි. ප්‍රමාදය කියලා කියන්නේ කුසලයෙන් බැහැරවල අකුසලයට පතිත වීම. අන්න ප්‍රමාදය. එහෙනම් ආනන්ද හාමුදුරුවෝ ඒ විදිහට හරියත් ඵලයටපත් වුණා. එතකොට එහෙනම් අපට උමනා වෙලාවට මේක සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් අපි දැනගන්න ඕන සුදුසු අන්දමින් නිරන්තරයෙන් කුසලයේ හැසිරෙන්න. එහෙම කුසලයේ හැසිරෙනකොට කවදා හරි කොයි මොහොතක හරි ඒ අවශ්‍ය ඵලයට ළඟා වෙන්න. එතකන් අකණ්ඩව කුසලයේ රැඳීම ඉඳීමයි අප්‍රමාදය කියලා කියන්නේ. අප්‍රමාදී. එහෙනම් අප්‍රමාදීව කටයුතු කරොත් පුළුවන්කම ලැබෙනවා කාමෙන් සදාහරම නික්මෙන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ කරන්න බැරි දෙයක්ද? හිතලා බලන්න ඕනි. දැන් මේ දේ හොඳට තේරුම් ගන්න ඕන. දැන් අර ගහක් පෙන්නලා උස ගහක් තියෙනවා. දැන් මේ ගහට නගින්න පුළුවන්ද බැරිද කියලා. පුළුවන් පොදු නිගමනයකට එළඹෙන්න. දැන් පර්වත අපි ගහක් නේ ලොකු පර්වතයක් තියෙනවා කියලා. දැන් ওই පර්වතේ පෙන්නලා කියනවා ওই පර්වතෙට නගින්න බෑ කියලා. ඒක මනාකොට කියන ලද්දක්. නෑ අයියේ එහෙම කියන්නේ. පොදු එහෙම නිගමනයකට දෙන්න බෑ. පොදු එහෙම නිගමනයකට එළඹෙන්න බෑ අයියේ. ওই පර්වතෙට නගින්න පුළුවන් අයත් ඕන තරම් ඇති. එහෙනම් මේ පර්වතෙට නගින්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙන්නේ ඒ පුද්ගලයාගේ ශක්තිය අනුවනේ. එහෙනම් පොදුවේ කිව්වොත් එහෙම ওই පර්වතෙට නගින්න බෑ කියලා. ඒක ඇවිල්ලා අන්තයක්. නගින්න පුළුවන් කිව්වත් ඒකත් අන්තයක්. එහෙනම් තම තමන්ට උරුම වෙච්ච ඉන්ද්‍රිය ධර්ම අනුව නිවන් මාර්ග වඩා පූර්ණය කරගන්න පුළුවන්ද බැරිද කියන එක තීරණය වෙනවා. ඒ නිසා තව කෙනෙක් ගැන නිර්ණායකයක් දෙන්න බෑ.
ඒ වගේම තව කෙනෙක්ගෙන් අහලා වැඩකුත් නැහැ. දැන් සමහරව අහනවා හාමුදුරනේ මට මැරෙන්න ඉස්සෙල්ලා නිවන් මාර්ගට පූර්ණ කරගන්න පුළුවන් වේද බැරි වේද කියලා. කොහොම කියන්නේ? කොහොමද උත්තරයක් දෙන්නේ? මොකද ඒ පුද්ගලයාගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන ආකාරය අනුව මේක තීරණය වෙන එකත් අනිත්‍යයි. හේතුඵලයි. ඒකත් හේතුඵල ධර්මයක්. එතනක් තියෙන්නේ. දැන් ඉස්සෙල්ලා අපි හේතු සහ ප්‍රත්‍ය ගැන කතා කරානේ. බොජ්ජංගමයි හේතු බොජ්ජංගමයි ප්‍රත්‍ය. එහෙනම් නිවනට අවශ්‍ය කරන හේතුවේ ප්‍රත්‍ය සම්පාදනය වුණොත් නිවන් දකි. නැත්නම් නෑ. ඉතින් ඒ නිසා පින්වතුනි මෙන්න මේවා තේරුම් ගන්න ඕන. නමුත් බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ කල නොහැක්කක් නොවේ. අන්නේ බවනම් කියන්න ඕන. කල නොහැක්කක් නොවේ. ඒ කල හැකිද නොහැකිද කියන එක තීරණය වෙන්නේ තම තමන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් අනුව. ඒ වගේම තමයි ඉන්ද්‍රිය ධර්මයන්ොත් තීරණය වෙනවා ඇසුරු කරන පුද්ගලයා අනුව. සත්පුරුෂයෙක් නම් ඇසුරු කරන්නේ ඔබේ ඉන්ද්‍රිය ධර්ම වැඩෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මයන් වැඩෙනවා. සප්ත බොජ්ජංග වැඩෙනවා. සියල්ල වැඩිලා පූර්ණ වෙනවා. අසත්පුරුෂයෙක් නම් ඇසුරු කරන්නේ ඔබේ ගමන ඔච්චරමයි. ඔතනින් එහාට ඉවරයි. ඔබ ගැන කතා කරලා බලන්නේ ආයි. ඊළඟ අර්ථය විමුක්තට්ඨේන බොජ්ජංගා. විමුක්තිය කියන්නේ මොකද්ද? විමුක්තිය කියන්නේ නිදහසට නම. නිදහස් වෙන්නේ කාගෙන්ද? ඔබ දන්නවා මේ ලෝකේ මේ ධනවාද යුගයේ ඉන්න ඉස්සෙල්ලා තිබුණා ලෝකේ වහල් ක්‍රමයක්. ලෝකේ ඔය විශේෂයෙන් යුරෝපීය රටවල ආදී රටවල තිබුණා මේ වහල් ඇමරිකානු රටවල එහෙම වහල් ක්‍රමයක්. ඒ කියන්නේ මේ මිනිසයන්ව අර දන්වැල් වලින් ගැට ගහගෙන වැඩ ගත්ත මිනිස්සු. වංශාධිපතියෝ. එතකොට දන්වැලෙන් ගැට ගහගෙන වැඩ ගත්තේ ඇයි? වෙන කොහේ හරි යයි කියලා. ඒ කියන්නේ ඕව දාලයයි කියලා හාම්පුතාව දාලයයි කියලා. මොකද දහසක් අප්‍රමාණ වද දෙමින්නේ වැඩ ගන්න. අප්‍රමාණ දහදුක් දුන්නේ සත්තු වගේ කූඩුවල හිර කරලා තිබුණේ. දන්වැල් වලින් ගැට ගහලා තිබුණේ. කොයිම වෙලාවකවත් මේ අසරණයන්ව දන්වැල් වලින් නිදහස් කරන්නේ නැහැ. මොකද නිදහස් කරොත් කාරණා දෙකක් වෙනවා. එකක් වෙයිලා තමන්ට අනතුරක් වෙන්න පුළුවන්. අනිත් එක මේ පුද්ගලයා මෙතනින් පලා යන්න පුළුවන්. ඒ නිසා දන්වැල් වලින් ගැට ගහගෙන වැඩ ගත්තේ අසරණ මිනිස්යන්ගෙන් වහලුන් කියලා. වහල්ලු. එහෙම යුගයක් තිබුණා ලෝකේ. තිබිලා තියෙනවා අතීතේ. ඊට පස්සේ කොහොම හරි මිනිසුන්ගේ චින්තනය ටික ටික දියුණු වෙනකොට මිනිසුම තේරුම් ගත්තා මේක ඇවිල්ලා ඊටාම සාවද්‍ය ක්‍රමයක්. ඒ කියන්නේ මේක ඇවිල්ලා අසාධාරණ ක්‍රමයක්. එහෙම මිනිසෙක් තව මිනිසෙක්ව වහලෙක් වශයෙන් ගැට ගහගෙන වැඩ ගන්න එක යුක්ත නැහැ, සාධාරණ නැහැ. ඒක ධර්මයටත් ගැලපෙන්නේ නැහැ. මොන ආකාරයෙන්වත් ඒක යුක්ති ධර්මයක් නොවේ කියලා. ඊට පස්සේ තමයි අයව නිදහස් කරේ. දැබම කල්පනා කරන්න. ඔය වහල් භාවයෙන් නිදහස් වෙන දවසේ අර බෙල්ලටයි අත් දෙකටයි කකුල් වලටයි දාලා තිබිච්ච මාංචු නිදහස් වෙන දවසේ මනුස්සයට මොනතරම් නිදහසක් දැනෙන්නද? දැන් වැඩි ඕනේ මේ හිරගෙවල් වල අවුරුදු 20ක් 30ක් හරි 50ක් හරි හිර කරලා තිබිච්ච මිනිසෙකේ හිරෙන් නිදහස් කරන දවසට ඔහුට මොනතරම් සහනයක් දැනෙනවද? එදාට ඔහු කියන්න පුළුවන් දැන් තමයි නිවනටපත් උනේ කියලා. හිරගෙකින් නිදහස් වෙච්ච දවසට. දැන් අර වගේ වහල් භාවයකින් නිදහස් වෙච්ච දවසට. දැන් අපි අර වහල් භාවයම ගමු. දැන් අර වහල් භාවයේ ඉන්නකම් මොකද්ද උනේ? හාම්පුතාගේ බන්ධනයකට ලක් වෙලා හාම්පුතාට වැඩ කරපේක. Tamanට උමනා දෙ නෙවෙයි කරේ. හාම්පුතාට ඕන දේ. හාම්පුතාගේ වැඩ ටික කරන්න ඉවක් බවක් නැතුව දහ දුක් ඉඳා. කලාවක් වෙලාවක් බලන්න තිබුණේ නැහැ. රැයක් දවල්ක් නැතුව වැඩ කරන්න සිද්ධ වුණා. අනන්ත දුකක් වින්දේ වහලෙක් කියලා. වහලාට යන්න දුන්නේ නැහැ කොහෙවත්. දන්වැල් වලින් ගැට ගහගෙන හිටියේ. දැන් හිතන්නේ යම් වහලෙක් ඉන්නවා මෙහෙම. ඉසේ සිට පාදාදී දක්වා දන්වැල් 10කින් ගැට ගහගෙන හාම්පුතෙක් වැඩ ගන්නවා. රැයක් දවල්ක් නැහැ. රැයක් දවල්ක් නැහැ. රැයක් දවල්ක් නැතුව මේ මනුස්සයකින් අප්‍රමාණ වැඩ ගන්නවා. පුංචි සතුටක් උදා කරලා දෙනවා මොනවා හරි අපි දුම් මත්පැන් ටිකක් දෙනවා. ඔච්චරයි දෙන්නේ. මත්පැන් චුට්ටක් දෙනවා ආයි වැඩ ගන්න. මත්පැන් චුට්ටක් මත්පැන් ටික තමයි අර වහල් මිනිසයාට සතුට පිණිස තියෙන්නේ. ඒ නිසා මේ වහල් පුද්ගලයාට මෙහෙම දවසක් උදා වෙනවා. කොහොමද? යතුරු ටික මේ දන්වැල් 10ම යතුරු තියෙන තැනක් පේනවා උඩ.
අවශ්‍ය නම් මේ දන්වැල් 10 ලියා ගන්නත් පුළුවන්. ලියාගෙන යන්නත් පුළුවන් ඕන්න. හැබැයි මේ පුද්ගලයා කල්පනා කරනවා මේ දන්වැල් 10 ලියාගෙන ගියොත් මට මේ අර මත්පැන් ටික නැති වෙලා යනවනේ. ඒ ලැබෙන සතුට නැති වෙලා යනවනේ. ඒ නිසා මෙහෙම ඉන්නවා හලෙක් වශයෙන් මෙහෙම ඉන්න එක සැපයි කියලා. එහෙම හිතාගෙන අර ස්වල්ප වූ මත්පැන් ටික නිසා ඉන් ලබන ආස්වාදයේ නිසා අර දන්වැල් 10කින් ගැට ගැහිලා අප්‍රමාණ ධාතුකක් වහුලනවා රැයක් දවාලක් නැතුව. නින්දක් නැහැ. කිසිම විවේකයක් නැහැ. හුස්ම ගන්න වෙලාවක් නැහැ ඔහුට. අප්‍රමාණ දුකක් උහුලනවා. ගැලවිල යන්න අවස්ථාවක් ලැබුණාම ගැලවෙන්න බෑ. මොකද අර මත්පැන් ටිකට ඇති කරගත් ආසාව නිසා, ඇල්ම නිසා. ඒ ගැන හිතන්නවත් ඔහුට ඥානයක් නැහැ. එතකොට කවුරු හරි පෙන්වලා දෙනවා උඹ ඔය මහා විනාශයකට ගොදුරු වෙලා ඉන්නේ. මේ රැයක් දවල් නැතුව දුක් විඳින්නේ. මේ හුස්මක් අටක් ගන්න බැරි තරම් කාර්ය බහුල කාටුක ජීවිතයක් ගෙවන්නේ ඔය මත්පැන් ටිකට තියෙන ආශාව නිසානේ. ඔය මත්පැන් ටික ගැන තියෙන තණ්හාව නිසානේ, ඇල්ම නිසානේ. ඒ නිසා ඕක දුක වශයෙන් දැකපන්. දුක වශයෙන් දැකලා මෙහෙම මෙනෙහි කරපන්. ඔය දන්වැල් 10න් ගැට ගැහිලා මේ විඳින සියලු දුක්ඛ ස්කන්ධය ඔය මත්පැන් ටික නිසා ලබන දුක. එහෙනම් ඔය මත්පැන් ටික මේ සමස්ත දුක්ඛ ස්කන්ධය වශයෙන් දැකපන්. ඔය මත්පැන් ටික ඇතුලෙන් මේ සමස්ත දුක්ඛ ස්කන්ධය නුවණින් දැකපන්. යනාදි වශයෙන් පෙන්වලා දෙනවා. එදාට මේ පුද්ගලයා අර ස්වල්ප ආස්වාදයක් දෙන මේ මත්පැන් ටික ඇතුලෙන් අර සමස්ත දුක්ඛ ස්කන්ධය නුවණින් දකින්න සමත් වුණොත් මොකද කරන්නේ? ඔව් එහෙනම් දන්වැල් එකෙන්ක ලියාගෙන අnder වහල් භාවයෙන් නිදහස් වෙනවා. ඒ වහල් භාවයෙන් නිදහස් වෙච්ච දවසට ඔහුට මොනතරම් ශාන්තිය සැපතක්ද තියෙන්නේ. දැන් අර අප්‍රමාණ රැයක් දවාලක් නැතුව, ඉසිඹුවක් නැතුව, හුස්ම ගන්න වෙලාවක් නැතුව, නිින්දක් නැතුව, විවේකයක් නැතුව විඳ සමස්ත දුක්ඛ ස්කන්ධෙම අවසන්. එදාට ඔහුට මොන වගේ නිදහසක් දැනෙයි? ඒ වගේ පිංගතුනි මේ සිත නැමැති මායя මේ අවිජ්ජා තෘෂ්ණාවෙන් සත්‍යයක් හදාගෙන ඒ සත්‍යය මේ සිත තමයි වංශාධිපතිය. මේ ආස්වාදයේ කියන මේ මත්පැන් ටික දීලා මේ අවිජ්ජා තෘෂ්ණාවෙන් හදාගත්ත ඒ සත්‍යයව මේ දස සංයෝජන කියන දන්වැල් 10න් ගැට ගහගෙන වැඩ ගන්නව රැයක් දවාලක් නැතුව, හුස්මක් අටක් ගන්න දෙන්නේ නැහැ, විවේකයක් නැහැ. මේ ධර්මයේ ඉස්සරහත් මිනිස්සු හැසිරෙන විදිහ වලවම් පුදුම හිතෙනවා. ඒ අසරණ මිනිසයන්ට බණක් අහන්න වෙලාවක් නැහැ. කොටින්ම පන්සලට ඇවිල්ලා දැන් එක පිරිසක් ආවා. භික්ෂුව මෙතන එනකන් ඉන්න දුන්නේ නැහැ අනිත් පිරිස. ඇදගෙන ගියා යමන් කියලා. භික්ෂුවට වන්දනා කරලා යන්න ඕන කියලාවත් ඉන්න දුන්නේ නැහැ. ඒ තරම් කලබලයි. ඒ තරම් වැඩේ අයට. ඇදගෙන ගියා. එච්චර කාර්යබහුලයි. එච්චර වහල්භාවයෙන් යුක්තයි. කාටද වහල්ලා තියෙන්නේ? සිත නැමැති මායයට. සිත නැමැති මායя කියනවා බෑ ඕව බෑ. මේ බණ අහනවා, මේ පිස්සු කතා කරන්න එපා. බණ අහනට වඩා වැදගත් දේවල් තියෙනවා ජීවිතේ. කොච්චර වැඩ තියෙනවද? අර ආස්වාදයේ කියන මත්පැන් ටික හොයාගන්න තව කොච්චර වහල්කම් කරන්න තියෙනවද? රැයක් දවාලක් නෑ, හුස්මක් අටක් ගන්න නෑ. හුස්මක් කටක් ගන්නවත් වෙලාවක් නැහැ, හුස්මක් ගන්නවත් වෙලාවක් නැහැ, නිින්දක් නැහැ, විවේකයක් නැහැ. කොච්චර දුක් විඳිනවද? කල්පනා කරලා බලන්න. කොච්චර දුක් විඳිනවද සමහරු? අප්‍රමාණ දුක. අරහෙ දුවනවා, මෙහෙ දුවනවා, අරහෙ දුවනවා, පිටරට දුවනවා, ආවේ ලංකාවට එනවා. සමහර මිනිස්සු පොළොවට වඩා ඉන්නේ ආකාශේ. ඒ තරම් කාර්ය බහුලයි. හතර අතේ දුවන. කාට වහල් වෙලාද මේ? සිතට වහල් වෙලා. සිතේ වහලෙක් වෙලා. කාටද වැඩ කරන්නේ? සිත නැමැති මායයට. මොනවද කරන වැඩ? සිත නැමැති මායයට කර්ම භවය හදාගන්න උදව් කරනවා. ඒකට මොනවද කරන්නේ? රූප හඹා යනවා, ශබ්ද හඹා යනවා, ගන්ධ හඹා යනවා, රස හඹා යනවා, ස්පර්ශ හඹා යනවා, අදහස හඹා යනවා රාගෙන්. එතකොට මොකද වෙන්නේ? එයින් ජනිත වෙන ශක්තිය. ඒ ශක්තියෙන් කර්ම භවය හදා ගන්නවා සිත නැමැති මායය. අර බූරුවට කැරට්ටලේ පෙන්නලා බූරුවා ඉස්සරහට යනකොට බූරු හිමියාගේ කරත්ත ඉස්සරහට යනවා වගේ මේ ආස්වාදේ නැමැති මේ කැරට්ටලේ පෙන්නලා
මේ ලෝක සත්‍ය නැමැති බූරුවාව ඉස්සරහට අරගෙන යනවා සිත නැමැති බූරු හාම්පුතා. ඔක තමයි කරන්නේ. කැරට්ටාලේ පෙන්නන්න අද නැතුවට හෙටෝක හම්බෙයි කියලා හිතාගෙන බූරුවා යනවා ඉස්සරහට. අඩියක් පාසා හිතනවා බූරුවා දැන් නැතුවට දැන් ඔක මුණ ගැහි. දැන් නැතුවට දැන් ඔක මුණ ගැහි. හම්බෙන්නේ ඇයි? ඉස්සරහා තමන්ගේ මූණට ඉහෙලි ඉදිරියෙන් කෝට්ටක් ගැට ගහලා කරත්තෙට තියලා ඒ කෝට්ටේ කෙලවර තමයි කැරට්ටාලේ ඉල්ලලා තියෙන්නේ. ඉතින් දැන් බූරුවා ඉස්සරහට යන්න මොකද වෙන්නේ? කැරට්ටාලෙත් ඉස්සරහට යනවා. නමුත් බූරුවාට මොලේ නැති නිසා බූරුවා කල්පනා කරනවා මේ තව ටිකක් ඉස්සරහට ගියා මේ ළඟ පේන්නේ මේ ඔහොම මෙහෙම පේනවනේ. මේ අඩියක් දුරින් පේන්නේ. වැඩි දුරක නෙමෙයි මේ ඔන්න මෙන්න තියෙන්නේ මේ. දැන් ළඟ ඉන්නේ මම. කැරට්ටාලේ කන්න ඔන්න මෙන්න ඉන්නේ. කී බූරුවා ඉස්සරහට යන්නේ. බූරුවට මොලේ නැති නිසා බූරුවට කොයිම වෙලාවකවත් හිතෙන්නේ නැහැ මේ තමන් ලං නොවන දෙයක් පස්සේ යන්නේ කියලා. මේ මායාවක් පස්සේ යන්නේ. ඇත්තටම තමන්ට මේ කැරට්ටාලේ මුණ ගහින්නේ නැහැ. මොකද කැරට්ටාලේ දුන්නොත් එහෙම කරත් ඉස්සරහට ඇදගෙන යන්න බෑ. ඒ නිසා මොකද වෙන්නේ? කැරට්ටාලේ ලං වෙන්නේ නැති තරම් දුරින් අඩියක් හරි අඩියකමාරක් හරි ඉස්සරහෙන් එල්ලලා තියෙනවා. ඉතින් බූරුවා ඉස්සරහට යනවා. ඔහොම මු අනන්තය දක්වා ගියක්. මු බූරුවෙක්මයි. කවදාවත් බූරුවට කැරට්ටාලේ හම්බ වෙන්නේත් නැහැ. උගේ ප්‍රාර්ථනා විශ්ව වෙන්නේත් නැහැ. බොරු වැඩක් විතරයි එතන තියෙන්නේ. ඒ වගේ මේ ලෝක සත්‍යයත් මේ ආශාවාදයේ නිසා මායයට ගොදුරු වෙලා මායගේ බූරුවා වෙලා බාර ඇදගෙන යනවා පංචස්කන්ධය නැමැති. මේ ඇදගෙන යන්නේ පංචස්කන්ධය කියන බාර. හාම්බුදා තමයි මායя. පංචස්කන්ධය නැමැති කරත්තට වෙලා හොඳට සැපසී ඉන්නවා මායя. අප්පාසාදෝ බහු දුක්ඛෝ බහුපායසෝ ආදීනෙත බියෝති. අල්ප ආස්වාදයන් නිසා මෙසේ බොහෝ දුක් විඳිනවා බොහෝ වෙහෙසටපත් වෙලා බොහෝ ප්‍රශ්න කරපින්නාගෙන ජීවත් වෙනවා. එහෙනම් කවදා හෝ දවසක මේ ආස්වාදී දුකයි කියලා නුවණින් දැක්ක දවසට මේ දුක්ඛ ස්කන්ධයෙන් නිදහස් වෙන්න ලැබෙනවා. එදාට ලැබෙන නිදහස ගැනකොට මොකද හිතෙන්නේ? අන්න එදාටයි නිදහස මොකද්ද කියලා අත්දකින්නේ. එදා වෙනකන් නිදහස කියලා කියන්නේ නමක් විතරයි වචනයක් විතරයි. නිදහස ගැන මිනිස්සු කතා කරනවා. නිදහස අත්දැකලා තියෙනවා. නිදහස අත්දකින්නේ මෙහෙමයි කිව්වහම නිදහස අත්දකින්න බය හිතෙනවා. ඇයි? මට මම අහිමි වෙයි කියලා හිතනවා ඔල මොට්ටල ගමන. ඒක තමයි බය. මට මාව අහිමි වෙයි. අහිමි වෙන දෙයක් තියෙනවද බලන්න දැන. දැනටවත් අහිමි ඉන්නේ. මම කියලා මගේ කියලා ගත හැකි රූපයකුත් නැත්තම් සාර රූපයක් නැත්තම් අසාර රූපයක් තියෙනවා. මම කියලා මගේ කියලා ගත හැකි සාර රූපයක් නැත්තම් වේදනාවක් නැත්තම් සංඥාවක් නැත්තම් සංකාරයක් නැත්තම් විඥානයක් නැත්තම් කුමක් අහිමි වෙයි කියලාද ඔබ බය වෙන්නේ? ඇත්තටම කරන්න තියෙන්නේ මෙච්චරයි. මොකද්ද? දැනටමත් අහිමි බව අවබෝධ කර ගැනීමයි. එච්චරයි කරන්න තියෙන්නේ. දැන් ඔබ හිතන් ඉන්නේ අහිමි කරගන්න වෙනවා කියලා. එහෙම එකක් නැහැ. අහිමි බව තේරුම් ගැනීමයි අවබෝධය කියන්නේ. දැන් ගොඩක් මිනිස්සු හිතන් ඉන්නේ අත්හරින්න වෙනවා කියලා. අත්හරින්න දෙයක් නැහැ. අත්හැරිලාමයි තියෙන්නේ. සියල්ල අත්හැරිච්ච ධර්ම බව. ඒ කියන්නේ Tamanට අයිති නැති බව තේරුම් ගැනීමමයි අවබෝධය කියන්නේ. පරතෝති Tamanට අයිති දෙයක් නෙවෙයි මේ. දැන් කුලීගයක ඉන්න මිනිහෙක් කුලීගයට ආදරය කරනවා. අන්න ඒ වගේ වැඩක් මෙතන තියෙන්නේ. හොඳටම දන්නවා කුලීගේ Tamanට අයිති නැති බව. හැබැයි පිළිගන්න කැමති නැහැ. කුලීගේ Tamanට අයිති නැති බව පිළිගන්න අකමැති නිසාම ඔහු කුලීගේ දැලුම් කරනවා ආදරය කරනවා. ඒ නිසාම කුලීගේ අයිතිකාරය ඇවිල්ලා දොට්ට දැම්ම දවසට හඬා වැළපෙන්න සිද්ධ වෙනවා. අයියේ Tamanට අහිමි වූවකට අහිමි දෙයකට ආදරය කරා. රූපය අහිමි, වේදනාව අහිමි, සංඥාව අහිමි, සංකාර අහිමි, විඥාන අහිමි, පංච උපාදානස්කන්ධෙම අහිමි. අහිමි පංච උපාදානස්කන්ධයකට ආදරය කරපු දවසට මොකද වෙන්නේ? මායя නැමැති අයිතිකාරයා ඔය පංචස්කන්ධයෙන් දොට්ට දැම්මහම දුකට තමයිපත් වෙන්නේ. ඒකාන්තයෙන්ම දුකටයි ගොදුරු වෙන්නේ. එනිසා පින්වතුනි නුවණින් දකින්න ඕන සියල්ල අහිමි බව දැනටමත් අස්සකෝ ලෝකෝ තමන් සතු කිසිවක් නොමැති බව සත්‍ය වශයෙන් මගේ කියලා මම කියලා ගන්න සාර ධර්මයක්. එහෙනම් කුමකටද ඔබ හල්කම් කරන්නේ මේ සිත නැමැති මායයට?
අර ආස්වාදේ නැමැති මේ මාත්‍රයට රැවටිලා තමන්ගේම චිත්තසංතානි සංකල්පිත රාගයෙන් ගොඩනගෙන මේ ආස්වාදේ නැමැති මායාවට රැවටිලායි මේ තමන් වහල්කම් කරන්නේ සිතට වහලෙක් වෙලා සිතට වහල් වෙන්න එපා කියලා අපි සාමාන්‍ය වහරිදි නම් කියනවා. ඇත්තටම කියන්නේ අවබෝධයෙන්දී. හිතට වහල් වෙන්න එපා නම් අරිහත් වෙන්න ඕන. නැත්තම් නිවන් මාර්ගයේ පැමිණෙන බුද්ධ ශ්‍රාවකයෙක් බවට පත් වෙලා ක්‍රමානුකූලව වහල්භාවයෙන් නිදහස් වෙන්න ඕන. එහෙම නැති මිනිසුන්ට සිතේ වහල්කම ගැන කතා කරන්නවත් අයිතියක් නැහැ. ඒ කිව්වේ වහල් වෙලාමයි ඉන්නේ. තමුණු සිතේ වහලෙක් කියලා ඉන්න ගමන් අනුන්ට කියනවා සිතට වහල් වෙන්න එපා කියලා. ඔය ලෝකේ ඕනතරම් තියෙන්නේ. එහෙනම් පින්වතුනි සිතේ වහල්භාවයෙන් නිදහස් වුණාම අන්න කියන විමුක්තිය උදා වුණා. එහෙනම් අරිහතුන් වහන්සේ කියන්නේ කවුද? සිතේ වහල්භාවයෙන් නිදහස් වෙන උත්තමයා. ඊට පස්සේ මෙහෙමයි. සිතයි කයයි දෙකල ගොඩනැගිච්ච අවිජ්ජාන තෘෂ්ණාවෙන් ගොඩනැගිච්ච මායාවක්නි සත්‍ය කියන්නේ. සත්‍ය කියලා කියන්නේ පුද්ගලයා කියන්නේ. අර පේන අසාර ආත්මය කියලා කියන්නේ සත්‍ය වශයෙන් පවතින යථාර්ථයක් එහෙම නෙමෙයි. ඒ හුදෙක්ම ඒ සිතකය දෙක තුළ අවිජ්ජාන තෘෂ්ණාවෙන් ගොඩනගපු මායාවක් සංකල්පිත මායාවක් සත්‍ය කියන්නේ. මොන සුද්ධ සිංහලෙම කව සත්‍ය යන සංකල්පිත මායාවක්. එහෙනම් ওই මායාව අවසන් වෙන යම් දවසක අවිජ්ජා තෘෂ්ණාව අවසන් වෙච්ච දවසට. අන්නේ අවිජ්ජා තෘෂ්ණාව අවසන් වීමෙන් සංකල්පිත මායාව නම් වූ අර සත්‍ය අවසන් වුණාම ඒ පවතින ස්වභාවයට කියන අරිහතුන් වහන්සේ කිය. අරිහතුන් වහන්සේ කියන්නේ તો පුද්ගලයේ සත්‍යක ආත්මයක් නෙවෙයි. එහෙනම් අරිහත් ඵලය කියන්නේ මොකද්ද? අන්න අර සිතකය ඇතුලේ අවිජ්ජාන් තෘෂ්ණාවෙන් හදාගෙන හිටපු ඒ සත්‍යයා ඒ සත්වත්වයෙන් නිදහස් වෙනවා. එතකොට සත්වත්වයෙන් නිදහස් වුණාම සීල රැහන් වලින් නිදහස් වෙනවා. සීල රැහන් වලින් නිදහස් වුණාම ආයෝට ඒ පංච උපාදානස්කන්ධය තුල පැවැත්මක් නැතු වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? එහිම නිරුද්ධ වෙනවා. අහෝසි වෙනවා. අහෝසි වුණාම අන්න ඒ අහෝසි වෙච්ච තත්ත්වයට කියනවා විමුක්තිය කියලා. සත්‍යයක් හිටිය මෙච්චර කාලයක් අවිජ්ජාන තෘෂ්ණාවෙන් හදාගෙන. සත්‍ය දැන් අවසන්. අන්න විමුක්තිය. එහෙනම් මේ විමුක්තිය උදා කර දෙන අර්ථයෙන් කියනවා බොජ්ජංග කියලා. විමුක්තට්ඨේන බොජ්ජංග. විමුක්තිය කියන අර්ථයෙන් කියනවා බොජ්ජංග කියලා. එහෙනම් මේ විමුක්තිය උදා කරලා දෙන අර්ථිනුත් බොජ්ජංග කියලා කියනවා. එහෙනම් ඔන්න විමුක්තිය උදා කර දෙන අර්ථයෙන් බොජ්ජංග කියලා කියන තවත් අර්ථයක්. අනාසවට්ටේන බොජ්ජංග. ආසව අනාසව. ආසවට්ටේන බොජ්ජංගා කිව්වොත් වැරදිනේ. අනාසවට්ටේන බොජ්ජංග. ඒ කියන්නේ ආශ්‍රවයන්ගෙන් වෙන්වීම වශයෙන් බොජ්ජංග හඳුන්වනවා. ආශ්‍රව කිව්වේ ආසව ආශ්‍රව ආසාවන්. ආසාවන්ගෙන් වෙන්වීමේ අර්ථයෙන් බොජ්ජංග කියනවා. දැන් අර ඉස්සෙල්ලා කාරණේ සම්බන්ධයෙන් පොඩ්ඩක් පොඩි ඌණ පුණ්‍යයක් කරන්න ඕනේ. දැන් බලන්න ඔබ තුල විමුක්තිය වැඩෙනවා මේ බොජ්ජංග වැඩෙනවද කියලා ඔබට බලා ගන්න පුළුවන් ක්‍රමයක්. ඔබ නිදහස අත්දකින්නවද? කොයි ප්‍රමාණ වලට ඔබ නිදහස අත්දකින්නවද දැන් මේ වෙනකොට? කොච්චර ඔබට නිදහසක් දැනෙනවද? සමහරු නම් කියනවා අපිට මහා නිදහසක් දැනෙනවා දැන්. හිත හරිම නිදහස්. දැන් නිකන් හිස් සහස වගේ පුදුම සුවයක් දැනෙන්නේ කියලා. මේ නිදහස ඔබ අත්දකින්නවා. නිදහස අත්දකින්නවා නම් ඒ කියන්නේ ක්‍රමානුකූලව ඔබ ඒ පරම විමුක්තිය කරා ළඟා වෙමින් ඉන්නේ. සදාතනික නිදහස කරා ළඟා වෙමින් ඉන්නේ. හිමාලය කියන්නේ සීතල පර්වතයක්. හිමාලයට ලං වෙනකොට ටික ටික සීතල දැනෙන්න ගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේ හිමාලයට ලං වෙනකොට සීතල දැනෙන්න ගන්නවා වගේ විමුක්තියට ලං වෙනකොට පරම නිෂ්ඨාවට ලං වෙනකොට නිදහස දැනෙන්න ගන්නවා ටික ටික. ඒ නිදහස කාටවත් අහුරන්න පුළුවන් නිදහසක් නෙවෙයි. අසීමාන්තික නිදහසක් දැනෙන්න ගන්නවා. එහෙනම් ක්‍රමානුකූලව ඒ නිදහස ඔබ තුළ වැඩෙනවද කියලා බලන්න. ඒ නිදහස වැඩෙනවා නම් ඒ කියන්නේ බොජ්ජංග වැඩෙනවා. ඒ වගේම දැන් ආශ්‍රවයන්ගෙන් වෙන්වීම බොජ්ජංගයි. එහෙනම් ආශ්‍රව අවසන් වෙනවා නම් ක්‍රමානුකූලව. ඒ කියන්නේ ඔබේ හිතේ පවතින ආශාවන් ටික ටික අඩු වෙනවද බලන්න. ටික ටික වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවද? එහෙම නැත්නම් තිබිච්ච විදිහටම තියෙනවද?
එහෙම නැත්නම් අඩු වෙනවද? වැඩි වෙනවා නම් ඔබ මෙලෝ ධර්මයක් දැකලා නැහැ. ධර්මයේ දැක්කා කියලා හිතාගෙන රැවටිච්ච කෙනෙක්. ඒ මට්ටමේ හරි අඩු වෙලා තියෙනවා නම් ඒ කියන්නේ වැඩි වෙන්නේ නැතුව ඒ මට්ටමේම රැඳිලා ඉතුරු වෙලා තියෙනවා නම් ඒකේ තේරුම ධර්මයේ දැකලා තියෙනවා තාම මග වැඩින්නේ නැහැ. ආශ්‍රව ටික ටික අඩු වෙනවා නම් කාල පරාසයක් බලන්න පුළුවන්. පහුගිය අවුරුද්දේ නැත්තම් යම්කිසි ධර්ම අවබෝධය ලබන්න පටන් ගත්ත කාලයක් තියෙනවානේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලැබමින් ධර්මයට යොමු වෙච්ච යෝගයක් තියෙනවානේ කාලයක්. ඒ කාල පරාසයත් එක්ක ප්‍රත්‍යක්ෂ ඥානයන්ගෙන් විවර්ෂණය කරා. ඒ කාලේ ඉඳලා මේ කාලේ එනකොට කොච්චර දුරකට දැන් ආශ්‍රව අඩු වෙලා තියෙනවද? ආසාවන් අඩු වෙලා තියෙනවද? වෙනද වගේ ආසාවන් හිතේ මතුවෙන්නේ නැද්ද? කලින් කොහොමද? කලින් කොච්චර ආසාවන් මෝරමින් වැඩෙනවද? එක ආසාවක් වෙනකොට තව ආසාවක්. ඒක වෙනකොට තව ආසාවක්. ඉවරයක් නැහැ ආසාවන්. හැමතිස්සෙම ආසාවන්ගෙන් හිත තෙත් වෙලා තිබුණේ. ඒ නිසා කයත් තෙත් වෙලා තිබුණේ හැමතිස්සෙම. හිත ආශ්‍රවයන්ගෙන් තෙත් වුණා, කය ශ්‍රාවයන්ගෙන් තෙත් වුණා. දැන් බලන්න ඕනේ තෙත ගතිය තාමත් තියෙනවද කියලා. හිතෙත් ගතෙත්. එහෙ නැත්නම් ආශ්‍රව ෂේ වෙලා යන්නේ. වියලිච්ච ස්වභාවය. අන වියරුණු ස්වභාවයට එනවා. තෙතමනිය දුර වෙලා යනවා. ඒ කියන්නේ ආශ්‍රවය දුර වෙලා යනවා. එතකොට ලෝකයේ පිළිබඳ හටගන්න කම්පා එන්නේ අඩු වෙනවා. දැන් බලන්න ආශ්‍රව දුර වෙලා තියෙන කොච්චර ආසාවන් තව ඉතුරු වෙලා තියෙනවද? මොනවද ආසාවන්? තව රූප දකින්න ආසද? සද්ධාහන්න ආසද? ගන්ධයන්ට රසයන්ට ආසද? ස්පර්ශයන්ට ආසද? අදහස් වලට ආසද? ආසතන හොයාගන්නේ කොහොමද? හිත ඒ පැත්තේ වැඩිපුර රවුම් ගහනවා. බලන්න හිත කොයි පැත්තටද ඇදිලා යන්නේ? රූප කරාද, ශබ්ද කරාද, ගන්ධ කරාද, රස කරාද, ස්පර්ශ කරාද, අදහස් කරාද? එහෙනම් අන්නේ පැත්තෙන් හිත මුදවන්නයි තියෙන්නේ. කොහොමද කරන්නේ? ඒ ආයතන අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන්, බහුල වශයෙන් දකි. රූප කරානන් ඇදී යන්නේ. අසත් රූපත්, චක්කු විඥානය, චක්කු සංපස්සය, චක්කු සංපස්සය, වේදනාත් බහුල වශයෙන්, අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් දකින්න. මොකද එක එක්කෙනාගේ සංකල්පිත රාගය එකිනෙකාට වෙනස්. ඒ පුද්ගලයෝ ලෝකේ ජීවත් වෙන රටාව අනුව, ගත කරන ජීවිතය අනුව, කරන රැකියාව අනුව, ජීවත් වෙන මුහුණ දෙන සමාජ අවකාශ පරිසරය අනුව ඒ අයගේ ආශ්‍රයයන්ගේ වෙනසක් තියෙනවා. ඒ නිසා හැමෝටම එක වගේ නෑ. ඒ නිසා Taman දැනගන්න ඕන තමන්ගේ හිත කොතනද ඇල්ලලා තියෙන්නේ වැඩිය. කොයි පැත්තටද ගැවසෙන්නේ, කොයි පැත්තටද ගැවසෙන්නේ වැඩිය. රූප පැත්තටද ගැවසෙන්නේ, ශබ්ද පැත්තටද ගැවසෙන්නේ. එනවා දුසේ බලන්න. එහෙන් තාම ඇවිදිනවා හිත. නිස්සරණ වෙලා නෑ තාම. නිස්සරණි වුණා නම් එක තැනක ඉන්න පුළුවන්. ඇවිදින්න නිසා තමයි බොහොම අපහසුයක් දැනෙන්නේ. එතකොට ඉන්න බෑ එක තැනක. දැන් කවදා හරි දවසක පැවිද්දට එහෙම ආවොත් අර එක්තරා හාමුදුර කෙනෙක් ඉඳලා තියෙනවා අවුරුදු 30ක් මුන්නාසේ කරලා තියෙන්නේ. උන්වහන්සේ කෙනෙක් කාලික සඳහනක් ගියා. අවුරුදු 30ක් මුන්නාසේ කරලා තියෙන්නේ. පැවිදි වෙලා අවුරුදු 30යි. ඒ මුළු අවුරුදු 30ටම කරලා තියෙන්නේ ආරාමෙන් ආරාමයට ගමන් කරපෙක. බුදුරජාණන් වහන්සේ කාලෙත් එහෙම බ්‍රාහ්මණෙක් ඉඳලා තියෙනවා. කරලා තියෙන එකම දේ ආරාමෙන් ආරාමයට ගමන් කරපෙක. මොකද කරලා තියෙන්නේ? ඔය වනසෙනසුන් කියන්නේ ටිකක් ඉතින් ඔය පාරිසරික වශයෙන් යම්කි සුන්දරත්වයක් තියෙන ස්ථානනේ. ගස් කොළන් සතාසි උපවාර හිමි. මෙන්න මේ ස්ථාන වලට ගිහලා මේවා තියෙන සුන්දරත්වය නරඹනවා. ඔන්න ඔක තමයි කරලා තියෙන්නේ. ඔන්න පැවිදිලා කරපු වැඩි. අවුරුදු 30ක් තිස්සේ. දැන් මොකද්ද ඔකෙන් ලැබිච්ච දේ? ඉතින් ඔතනින් කාම රාගයත් රූප රාග කියන ස්වභාවයනුත් වැඩෙනවා. අඩු වැඩි වශයෙන්. අන්තිමට කරලා තියෙන වික්ෂුවක් වශයෙන් රාගය වර්ධනය කරගත්තේ. කොච්චරයි කරලා තියෙන්නේ? නැත්නම් වික්ෂුවට මොකද්ද ගමන? සංසාරයේ ගමන, නැවතීමේ නිවන. නැවතීමමයි පැවිද්ද කියන්නේ. එක තැනක ඉන්න බැරිම අර පස කඩපු කඩිය වගේ එහෙම ඇවිදින්න වෙන්නෙම මොකක් නිසාද? අර හිත ඇවිදින නිසා හතර අතේ. හිතට ආහාර ඕන. ඒ නිසා මොකද කරන්නේ? මුලාවටපත් කරලා රටේ නැති කතන්දර කිය හතර අතේ ඇවිදිනවා. ඔය පුද්ගලයා භික්ෂුවක් වුණත් භික්ෂුණියක් වුණත් උපාසකෙක් වුණත් උපාසිකාවක් වුණත් ඔච්චර තමයි. හිතේ වහලෙක් වෙලා හතර අතේ ඇවිදිනවා. එහෙනම් මේ ඇවිදින කෙනාට විමුක්තියක් නැහැ, සැනසීමක් නැහැ, නිදහසක් නැහැ. එයා ඇවිද්දවන්නේ කුමකින්ද? ආසාවන්ගෙන්. බලන්න
මේ ධර්මය අවබෝධ නොවීම කියන්නේ මොනතරම් අභාග්‍යයක්ද කියලා. දැන් උදාහරණයක් මම කියන්නම් පොඩි උදාහරණයක්. දැන් මිනිස්සෙක් බලාගෙන ඉන්නව රූපවාහිනිය දිහා. බලාගෙන ඉන්නකොට මේ මිනිසයාට ඇති වෙනවා දැන් දකින්න හම්බ වෙනවා කොහේ හරි උදාහරණයක් ගමුකෝ එවරස් කන්ද. සරල උදාහරණයක්. එහෙම වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. එවරස් කන්ද දකින්න හම්බ වෙනවා මේ රූපවාහිනිය. අඥාන කමින් වාසය කරන්නේ. සතියක් නැහැ, ප්‍රඥාවක් නැහැ, සති සම්පජාන්‍යයක් නැහැ. ඔලොමොට්ටල මනසකින් ඉන්නවා. සිද්ධ වෙන කිසිම දෙයක් ගැන නිනව්වන්නේ නැහැ. සිත මමයේ, කය මමයේ කියන සක්කාය දිට්ඨියෙන්, සංඥාවෙන්, චිත්තෙන් වෙලිලා ඉන්නේ. අන්ධබාල පු탁ජනේ. දැන් රූපවාහිනිය දිහා බලාගෙන ඉන්නකොට උඩ පේනවා එරස් කන්ද. ඊට පස්සේ ඒකේ පෙන්නන මොන හරි ඔය තියෙන එකක නාලිකා ඒකක පෙන්නනවා එවරස් කන්දේ නගිනවා තරුණයෝ ටිකක්. දැන් මේක බලාගෙන ඉන්නකොට මෙන්න හටගත්ත ආශ්‍රවයක්. මේ සියල්ල සැපයි කියලා නරන් තියෙන්නේ. ඇහැ සැපයි, රූපය සැපයි. එනවාද වශයෙන් ඔබ දන්නවා 30 පොළම සැපයි. නෑ. 30 පොළම සැපයි කියන ඒ අවිද්‍යා සංඥාවෙන් ඉන්න නිසා දැන් මොහුටත් හිතෙනවා ෂා මරු වැඩේ කන. මටත් එවරස් කන්ද නගින්න තිබුණා කියලා අදහසක් ඇති වෙනවා. ආසාවක් ඇති වෙනවා. ඊට පස්සේ ඉස්සෙල්ලම ඔන්න සිවුම ඇති වුණා මේක. දැන් මේ ගැනම හිතනවා. දැන් මේ ගැනම ගවේෂණය කරනවා. දැන් අන්තර්ජාලයට ගිහිල්ලා ඒ සම්බන්ධ විවිධාකාර නාලිකා YouTube නාලිකා අන්තර්ජාල ඒ පත්‍රිකා ඕමෙෝ කියවනවා. ඊට අදාළ රූප දර්ශන බලනවා. දැන් මේව දිගින් දිගට බලනකොට මොකද වෙන්නේ? මොහුගේ ආශ්‍රව එන්න වැඩෙනවා. ඊට පස්සේ මේ ආශ්‍රව එන්න වැඩෙනවා. ආසාව එන්න වැඩෙනවා. එන්න ආසාව වැඩෙනවා දැන්. දැන් ආසාව වැඩෙනවා. දැන් මොකද ඒකට හේතුව නුනුවණ කමින් අඥාන කමින් අර ඇතිවෙච්ච අදහසම මෙනෙහි කරන්න ගත්තා. ඒ අදහස මෙනෙහි කරන්න මොකද උනේ? ආසාව වැඩෙන්න ගත්තා. දැන් කොහොම මෙනෙහි කර ඉන්නවා. දැන් ඊට පස්සේ කල්පනා කරනවා තනියෙන් බෑ. තව කණ්ඩායමකුත් මේකට රැස් කර ගන්න ඕනේ. එහෙම හිතාගෙන එවරස් කඳු නැගීමේ මිතුරු සංසදය කියලා එකක් හදා ගන්නවා. ඊට පස්සේ එහෙම එකක් හදාගෙන ඒ වගේම තවත් අඳපාලියෝ ටිකක් එකතු කර ගන්නවා. දැන් මේ ඔක්කොම ටික එකතු වෙලා දැන් විශාල මුදලකුත් එකතු කර ගන්නවා. දැන් මොකද මේක ටිකක් ලොකු ගමන බැරෑරුම් කටයුත්තක් නිසා. ඊට පස්සේ ඒ වෙනුවෙන් දැන් සෑහෙන කාලයක් දැන් වැය කරනවා. දැන් ඊට අදාළ අවසර ගැනීම කරන්න ඒ වගේම ඊට අදාළ අනිකුත් ඔය ලියකියවිලි කටයුතු ගමනාගමන විගමන ආදී මේ කටයුතු වලට අවශ්‍ය කරන ලියකියවිලි සකස් කරගන්න ඊළඟට ඒ ඔක්කොම ඒ කටයුතු වලට සෑහෙන කාලයක් ගත වෙනවා. ඊට පස්සේ සංසදයක් හදාගන්න එකට සෑහෙන කාලයක් ගත වෙනවා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා ඊට පස්සේ මුදල් හොයාගන්න එකට සෑහෙන කාලයක් ශ්‍රමයක් වැය කරන්න සිද්ධ වෙනවා. ඔය විදිහට ගිහිල්ලා කොහොම හරි සෑහෙන දවසක් ගිහිල්ලා මේ වෙනුවෙම දැන් රෑ නිින්දෙනුත් පේන ඉවරස් කණ්ඩු උඩ ඉන්නවා. දැන් මෙහෙම යනවා කාලේ. ගත වෙලා ඒ සුන්දර දවස උදා වෙනවා. දැන් අවුරුද්දකටත් වැඩිය දුක් විඳව වැඩේට. සියලු වැඩ පසකින් තැබුවා. දැන් කාටවත් කියලා තියෙන්නේ මෙහෙම එවරස් කන්ද යනවා වාර්තාවකුත් පිටවන්න යන්නේ ගිනස් එකක්. දැන් ඔහොම හිතාගෙන කට්ටියත් එක්ක දැන් යාළුවෝ මිත්‍රයෝ ටිකත් එක්ක ඔක්කොම එකතු වෙලා දැන් මහා දහදුකක් විඳගෙන අර සීතලේ මොකද ලංකාවේ ඉපදුනේ දැන් මේ යන්නේ හිම කන්දට. පොරොත්තු දෙන්නෙත් නැහැ. අතපය කීරි ගහලා තියෙන්නේ. දැන් ඒත් යනවා මේ සීතලේ මහා කන්ද මහ ප්‍රමාණ දුකක් විඳගෙන මහා උසක මේ සාමාන්‍ය උසක් එහෙම නෙමෙයි. ඉරිපාද නගින්නත් අච්චර අමාරු. ඊටත් වඩා ලොකු මේ උස කන්දක යන්නේ. ලෝකේ තියෙන උසම කන්ද. දැන් යනවා. නිකන් පරිසරය ගන්න හිම කන්දක යන්නේ. අප්‍රමාණ ගැහැටක් විඳගෙන යන්නේ. දැන් මෙච්චර කාලයක් මේ ගමන යන්න ලෑස්ති වෙච්ච කාලය තුලත් අප්‍රමාණ දහදුකක් තිබුණා. එහෙට දුවනවා මෙහෙට දුවනවා ඒ අවශ්‍ය කලමනා ටික ලෑස්ති කරගන්න. ඊට පස්සේ දැන් කන්ද නගිනවා. ඔහොම නැගගෙන යනවා. ඔහොම යනකොට අතරමඟදී මොකද වෙන්නේ? නුසුදු වේලාවක හිම කුණාටුවක් එනවා. උඩින් හිම කන්දක් ගැලවෙනවා. අන්තිමට හිම කන්ද පහළට හඹාගෙන යන නායano වගේ ඇවිල්ලා අර පිරිස යට කරනවා. ඊපස්සේ මැරෙනවා. මාසෙකට විතර පස්සේ ගිහිල්ලා යන්තම් හොයාගත්ත මල සිරුරු 4. පහුගිය කාලේ. අයිස් ගොඩේ නිසා නරක් වෙලා තිබුණේ නැහැ. එච්චරයි වාසනාවකට තියෙන්නේ. වෙන සතුට වෙන කාරණාවක් ඉතුරු වෙලා තිබුණේ නැහැ. ගෙදර අයින්ටවත්.
අරගෙන නම් හිතලා සතුට වෙන්න පුළුවන්කම තිබුණා. මල කුණු ටික නරක් වෙලා තිබුණේ නෑ නේ අන්තම් කියලා. ෆ්‍රිජ් එකේ දාලා තිබිච්ච නිසා. ඔච්චරයි වුණේ අන්තිමට. දැන් බලන්න දැන් අපි හිතමු કોઈ ව්‍යසනයට ලක්ුන්නේ නැහැ මේ සත්‍ය සිදුවීම මම මේ කිව්වේ ඔබට. අපි හිතමු કોઈ ව්‍යසනයට ලක්ුනේ නැහැමයි කියලා. හේතුව කඳුඩට නැග්ගා. නැගලා දැන් බෑසා. දැන් මොකක්ද තියෙන්නේ? සතුටු වෙන්නේ. මුකුත් සතුටු වෙන්න ඉතුරු වෙන්නේ නැති බව දන්න නිසා මොකද කරන්නේ? කන්දට නැග්ග ගමන් ගහගෙන යනවා ෆොටෝ, වීඩියෝ ගන්නවා. ඔය ටික තමයි සතුටින් අන්තිමට ඉතුරු වෙන්නේ නාම ගෝත්‍ර. නාම ගෝත්‍රා නාජීරති. ඒ ඔය ටික තමයි හතර පෙන්න අපි රිවර්ස් නැග්ගමි. අර විඳ දුක දන්නේ නැහැ කවුරුවත්. දැන් අන්තිමට මේ පිරිසට නම් උනේ හිමවත් උන්නේ නැහැ අන්තිමට. හිම කන්දකට යට වෙලා අකාල මිය ගියා. අර ආසාව හිතේ ඇති වෙච්ච පළමු මොහොතෙම මේ මොන අඥාන සිතුවිල්ලක්ද ඇති උනේ? මේවද මේ ජීවිතේ කරන්න ඕන වැඩ? මේ වටිනා මනුෂ්‍ය ජීවිතයක් ලැබුණේ මේ කඳු නැග ඉන්නද එළුව වගේ. කොච්චර වටින මනුෂ්‍ය ජීවිතයක්ද මේ උදා වෙලා තියෙන්නේ? මේ ඥාණයෙන් කළ හැකි වැඩ කොච්චරක්ද? මේ ඥාණයෙන් මනුස්සයන්ට කොච්චර පිහිට වෙන්න පුළුවන්ද? මේ ලෝකෙට කොච්චර පිහිට වෙන්න පුළුවන්ද? අසරණ මනුස්සයන්ට කොයිතරම් පිහිට වෙන්න පුළුවන්ද? අසරණ සතා සිව්පාවට පව කොච්චර පිහිට වෙන්න පුළුවන්ද? තමන්ටත් මොනතරම් ඉහළ ස්වාර්ථයක් සාධනය කරගන්න පුළුවන්ද? ලෝකයටත් මොනතරම් පරාර්ථ චර්යාවක යෙදিলা ලෝකයටත් යහපත උදා කරලා දෙන්න පුළුවන් ද යනාදී වශයෙන් හිතන්ට ඥාන මාත්‍රයක් හරි උදා වෙලා තිබුණා නම් අර මෝඩ අදහස එනකොට මේක නිෂේධනය වෙනවනි. එහෙම නොවුනේ ඇයි? එහෙම නොවුනේ ඇයි? ධර්මය අවබෝධ නොවෙච්ච නිසා. ධර්මය අවබෝධ කරගත්තේ නැති නිසා. ඒ නිසා මොකද වුනේ? අර පුංචි ආසාවකට පුළුවන්කම ලැබුණා අර වගේ ව්‍යසනයක් උරුම කරලා දෙන්න. දැන් ඔබ හිතනවාද හිමකන්දට යට වෙලා දැන් ඕන් දිව්‍ය ලෝක යනවා කියලා? සතර පායටම තමයි යන්නේ. අඥානකමට ලැබෙන තෑග්ග සතර පාය මිසක් සුගතියක්වත් ලැබෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් පින්වතුනි මේ ආශ්‍රවය මේ මතුවලා ආපු දවසේම ඒක මැඩලා ගන්න පුළුවන්කම තිබුණා නම් ඔහුට ඒ ව්‍යසනයක් වෙන්නේ නැහැ නේද? එහෙනම් දැනගන්න ඕනින් මොකද්ද? මේ දුක යනු වළක්වන්න පුළුවන් එකක්. මේ දුක වළක්වන්න පුළුවන් කෙසේද? අවබෝධයෙන්. එහෙනම් සත්‍ය දුක් විඳින්නේ කුමක් නිසාද? අවබෝධය නැති නිසායි. ඒ ධර්මයයි භාගතුන් හද පෙන්නුවේ මේ අවබෝධය යනු මේ දුක යනු අනවබෝධයේ ප්‍රතිඵලයක් බව. සැපේ යනු අවබෝධයේ ප්‍රතිඵලයක් බව. ඒකයි සුඛෝ පාඤ්ඤාය පටිලාභෝ කියලා. සැපේ ප්‍රඥාය ප්‍රතිලාභයක්. එහෙනම් පින්වතුනි නුවණින් දකින්න ඔබම මේ දුක වළක්වන්න පුළුවන් නේද? දැන් බලන්න පෙර භවයේ අවිජ්ජාව තෘෂ්ණා අවසන් වෙලා තිබුණා නම් අද මෙහි පංච උපාදානස්කන්ධයන් නැහැ නේද? එහෙනම් මේ භවයේදී මේ අවිජ්ජා තෘෂ්ණා සහ මුලින්ම සිඳුනොත් එහෙනම් මතු භවයක් ආයි නැහැ නේද? එහෙනම් නැවත පංච උපාදානස්කන්ධය ලෝකේ පහළ වෙන්නේ නැහැ නේද? පංච උපාදාන සංකේතේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. එහෙනම් පංච උපාදානස්කන්ධය කියනම දුක නම් එහෙනම් මේ ජීවිතයේදීම අවිජ්ජා තෘෂ්ණා සහ මුලින්ම සිඳලන්න පුළුවන්කම ලැබුණා නම් එහෙනම් නැවත පංච උපාදානස්කන්ධය සකස් වෙන්නේ නැහැ කියන්නේ එහෙනම් නැවත දුක සකස් වෙන්නේ නැහැ, නැවත දුක උපදින්නේ නැහැ. එහෙනම් දුක වළක්වන්න පුළුවන් ධර්මයක්. එහෙනම් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. ඒක තමයි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නපු ධර්මයේ. බුදු පියාණන් වහන්සේ මහා සාස්ෘතුමන් වහන්සේ අපට නිරන්තරයෙන් පෙන්වා දුන්නේ දුකින් නිදහස් වෙන්න පුළුවන් බව. කෙසේද? අවබෝධයටපත් වීමෙන්. එහෙනම් ඒ අවබෝධයයි මේ බොජ්ජංග කියලා කියන්නේ. එහෙනම් අනාසවට්ටේන බොජ්ජංග ආශ්‍රයයන්ගෙන් වෙන්වීම ආශ්‍රව දුරු කිරීම බොජ්ජංගය අවබෝධයයි. එහෙනම් ඔබ තුල අවබෝධය වැඩෙනවා නම් ආශ්‍රව හේවත් ආශාවල් මොහොතින් මොහොත දුර වෙලා යන්න ඕන. අලුතෙන් ආශාවන් උපදින එක නතර වෙන්න ඕන. තියෙන ආශාවලුත් දුර වෙලා යන්න ඕන. කීනම් පුරාණන් නවන්නත්ති සම්භවං. මෙතෙක් හිතේ ගොඩනගලා තියෙන ආශාවල් ක්‍රමානුකූලව අවසන් වෙන ගමන් අලුතෙන් ආශාවන් නූපදින තැනට කටයුතු කරන කෙනෙක් නම් ඔබ ඒ කියන්නේ ඔබ බොජ්ජංග වැඩෙන උතුම් බුද්ධ ශ්‍රාවකේ. ඊළඟට විවේකට්ඨේන බොජ්ජංගා. මොකද්ද මේ විවේකට්ඨේන කියන්නේ? විවේකය ගැන අපි කතා කරනවා. විවේකය සහ අවිවේකය. අවිවේකය කියන්නේ මොකද්ද? අවිවේකය. දැන් අපි මේ ආස්වාදයේ පිණිස කටයුතු කරනකොට අප්‍රමාණ වැඩ කටයුතු කරන කෙනාට සම්මුතික වශයෙන් උත් විවේකයක් නැහැ. හරිම අවිවේකී ජීවිතයක් මං ගෙවන්නේ කියලාත් කියනවා. ඒ තරම් වැඩ. කායටත් විවේකයක් නැහැ, හිතටත් විවේකයක් නැහැ.
සමහරු ඉන්නවා කායට විවේකයක් තියෙනවා හිතට විවේකයක් නැහැ. සමහරු ඉන්නවා හිතට විවේකයක් තියෙනවා කායට විවේකයක් නැහැ. කොහොම එක එක જાති අවිවේක ජීවිත ගන්න කට්ටිය ඉන්නවා. මොන විදියෙන් හරි කමන්නේ විතරමදි මායයට ඕන විවේකය හිමි කරන්න විතරයි. මොකද විවේකයෙන් යුක්ත වාසය කළොත් මොකද වෙන්නේ? විවේකයේ තුල බුද්ධිය හට ගන්නවා. විවේක බුද්ධියයි ඒ. විවේකය ලැබුණාම යමක් හිතන්න පටන් ගන්නවා. විවේකය ලැබුණාම බනකට හරි කන් දෙන්න පුළුවන්කම ලැබෙනවා. එහෙනම් ඒ මූලික වශයෙන් සම්මුතික වශයෙන් මේ විවේකයක් තියෙන්න ඕන මිනිහෙට බණක් හරි අහන්න. සතිය දවස් 7ම වැඩ කරනවා නම් කො විවේකයක්ද? අපි හිතමු සතිය දවස් 5ක් 6ක්ම වැඩ කරා කියලා. එක දවසක් ලැබෙනවා නිවාඩු දවසක්. එදාට කීයටවත් මේ මිනිසයා බොහෝ මිනිස්සුયો 90ක් 99ක්ම එදාට ඒ විවේක දවස බණ අහන්න නම් යොදවන්නේ. මොකද ඔහුට එදාට කරන්න වැඩ ගොඩක් තියෙනවා. මුකුත්ම නැති වුණොත් හොඳට නිදා ගන්නවා. මොකද ඒ තරම්ම වෙහෙසිලා ඉන්න සතියක් තිස්සේ. ඒ නිසා විවේකයේ අඩු වෙන්න මොකක්ද අහිමි වෙන්නේ? ධර්මයයි අහිමි වෙන්නේ. විවේකයේ අඩු වෙන්න ධර්මයට කන් දෙන්න තියෙන කාලේ නැති වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? ක්‍රමානුකූලව විදිහට මරණය කරාම ජීවිතේ ලඟ වෙනවා මිසක් කවදාවත් ඔහුට ධර්මය දැනගන්න හම්බෙන්නේ නැහැ. විවේකයේ අහිමි කරලා තියෙන්නේ. බලන්න සමහර මිනිස්සු ඉන්න මෝඩ මිනිස්සුયો බිසි මදි කාර්ය බහුල මදි කියලා තව දේවල් අල්ල ගන්න. ඒ කට්ටිය තව විලාසිතාවක් වශයෙන් කියනවත් එකයි මට නම් කාර්ය බහුල වෙන්න ඕන ජීවිතේ නැත්තම් නිකන් ෆිට එකක් නැහැ ජීවත් වෙනව දැනෙන්නේ නැහැ කියලා. කොයිතරම් මායයට වහල් වෙලා තින්නේ. සමහර මිනිස්සු කැමතිම නැහැ විවේකයට. මොකුත්ම නැති වුණොත් උදළු කෙටියක් අරගෙන නිකන් හරි පොළොව කොට හරි ඉන්නවා. මොකුත්ම කරගන්න නැති වුණොත්. විවේකයේ කියන එකට අකමැතිම පිටසක් ඉන්නවා. ඒ මායයට ඒ තරම්ම අහුවෙලා ඉන්න මිනිස්සු. ඒ මිනිසුන්ට පුළුවන් කමක් නැහැ කවදාවත් ධර්මයක් අහන්න. ලැබුණත් විවේකේ වුන් දන්නේ නැගේ වටිනාකම. මෝඩ කමට හිතෙනවා මිනිසුන්ට විවේකයේ කියන්නේ වටින් නැති දෙයක් කියලා. මිනිස්සු හිතනවා විවේකයේ කියන එක අපරාධ කාලේ නාස්ති කිරීමක් කියලා. ඔබ බලන්න ලෝකේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපගේ අග්‍ර උතුමාණන් වහන්සේ එදා ඒ රාජකීය මන්දිරෙන් අභිනිෂ්ක්‍රමණය කළේයි. ඒ රාජකීය මන්දිරය කියලා කියන්නේ මහා කාර්ය බහුල තැනක්. උන්වහන්සේට තමයි මහබෝසතාණන් වහන්සේ තමයි ඊළඟට රජ වෙන්න හිටියේ ශාක්‍ය රජ වෙන්න හිටියේ. ශාක්‍ය රජ වුණා නම් මොකද වෙන්නේ? රටේම තියෙන ප්‍රශ්න විසඳන්න වෙනවා. එහෙනම් මහා අවිවේක ජීවිතයක්. ඒ නිසා උන්වහන්සේ ඉක්මනින්ම අභිනිෂ්ක්‍රමණය කළා. ඊට පස්සේ බලන්න මොනතරම් විවේකයටපත් වුණාද? ඒ විවේකයේ තුල තමයි උන්වහන්සේගේ අසිරිමත් වූ ඒ පාරමිතාවෙන් ඒ සම්බුද්ධ ඥානයන් උද්දීපනය වෙන්න පටන් ගත්තේ. ඒ අනුසාරයෙන් තමයි උන්වහන්සේ අසම සම අවබෝධයටපත් උනේ විවේකයේ තුල. එහෙනම් ඊට පස්සෙත් අපි මේ ලෝකෙ ගත්තොත් එහෙම අනිකුත් ශාස්ත්‍රවරු ආරම්භ බලන්න. ලෝකේ අනිකුත්තර ජේසුස් වහන්සේ හරි නබි නායකතුමා හරි එහෙම නැත්නම් ලෝකෙ පහළ වෙච්ච අනෙක් කාලේ අනික ඔය දැන් දාර්ශනිකයෝ වශයෙන් ගත්තාම හිපොක්‍රටිස් මේ සොක්‍රටිස් ඊළඟට ඇරිස්ටෝටල් ප්ලේටෝ හෙරක්ලීටස් ආදී ඔහොම ඉන්න ලෝකේ විවිධාකාර දාර්ශනිකයෝ. දැන් මෙන්න මෙයා කියන ජීවිතය අරන් බලන්න මොන වගේද කියලා. මෙයා විවේකයෙන් හිටපු අය ඔක්කොම. යම් කිසි ජීවත් වෙන්න මොන හරි යම් කිසි ක්‍රමවේදයක් තිබුණා. ඒ ඇරෙන්න ජීවිතේ රස්සාව තමයි අග්‍ර කියලා රස්සාව අල්ලගෙන හරි ව්‍යාපාර අල්ලගෙන හරි පිරිසක් නෙවෙයි. අදටත් බලන්න. එහෙම හිටපු මිනිස්සු කොයිතරම් මේ ලෝකෙ හිටියද? තුට්ටුවකට මායින් කරනවද එහෙම කෙනෙක්? අදටත් දැන් අපි හිතමු සම්මා සම්බුදු පියාණන් වහන්සේ අසම සමයි. උන්වහන්සේට ලං වෙන්න කිසි කෙනෙක්ට බෑ. උන්වහන්සේ ගැන අපි දන්නවනේ. දැන් අනිකුත් මේ ලෝකෙ ඉන්න අනිකුත් දාර්ශනිකයෝ බලන්න. ජේසුස් වහන්සේ, නබි නායකතුමා. අදටත් එතුමාලට කොච්චර කරු කරනවද මිනිස්සු? ලෝකේ අනිකුත් ඔය අන්‍ය ආගමික අපේ සහෝදර පින්වතුන් හරි. කල්පනා කරලා බලන්න. උන්වහන්සේ එතුමාලා රස්සා කරාද? එතුමාලා ව්‍යාපාර කරාද? නෑ. එතකොට ලෝකයා ගරු කරන්නේ විවේකයටනේ. ඒකට ඔබ අකමැති තියෙන විවේකයට. විවේකයේ තුලින් තමයි මිනිහෙක්ගේ ඥාන දර්ශනය අවදි වෙන්නේ.
මහනුවර යුගයේ හිටියා පළමුවන රාජසිංහ කියලා රජ කෙනෙක්. මේ රජුරෝ අන්තිම තක්කඩි ශූර රජෙක්. අතිශය භයානක රජෙක්. මට මතක හැටියට පළමුවෙනි රාජසිංහ වෙන්න ඕන පොඩක් නම එහෙම වෙන්න පුළුවන්. මේ කතා පුවතයි වැදගත් වෙන්නේ. කොහොම හරි මේ රජුරෝ අන්තිම දරුණුයි කන්දුරට පාලනය කරේ. මේ රජා කොච්චර තුච්ච නින්දිත රජෙක්ද කියනවනම් තමන්ගේ පුතා මිනිස්සු අතර ජනප්‍රිය වෙනකොට තමන්ට පුතාගෙන් බලපෑමක් එයි කියලා පුතාව මරලා දැම්මා. ඊට පස්සේ තමන්ගේ දුව වෙන කුලයකට දුන්නොත් ඒ කුලයත් එක්ක රාජකීය සම්බන්ධයක් ඇති කරගන්න වෙයි කියලා බයට තමන්ගේ දුව තමන්ගේ අඹුකමට ගත්තා, බිසවක් කරගත්තා. ඒ જાතිය රජෙක්. මේ රජා අන්තිම දුර්දාන්ත විදිහට රට පාලනය කරනකොට උඩරට මිනිස්සු කැරල්ලක් ගැහුවා. මේ උඩරට කැරල්ල ක්‍රමානුකූලව රජුට එරෙහිව දැන් සංවිධානය වෙනකොට රජුරෝ කල්පනා කරා රජුරෝ අතිශූර දක්ෂ රජෙක්. දැන් අද වගේ නම් මොකද වෙන්නේ බලන්න. දැන් අද වගේ නම් ඔහොම කැරල්ලක් ගැහුවා කිව්වනම් එයි හමුදාවෙන් අල්ලන් ගිහලා තඩි ගහයි. හිරේ විලංගුවේ දායි, අතපය ගලවයි, දත් ටික බඩට යවයි, ඔය ටික කරයි. ඔච්චරයිනේ කරන්නේ. මරලා දායි. ඔයිට වඩා දෙයක් කරන්න බෑ. හැබැයි මේ රජා ඒ වගේ දුෂ්ටම තත්යකට ආවේ නැති වුණාට මේ රජා දුෂ්ටයි නමුත් ඒ වගේ මහා දරුණු අපරාධ කළේ නැහැ. ඔහු කල්පනා කරා වෙන විදිහකට මේ කැරල්ල මර්ධනය කරන්න බෑ. දැන් කැරල්ලක් කිව්ව ගමන් අපේ ඔළුවට එන්නේ ඕකනේ. හමුදාවක් යවන්න ඕනේ. යවලා අර කැරල්ල මර්ධනය කරනවා. අසරණ මිනිස්සු ටික නැසලා දාන්න. උඩට ඉවරයි කැරල්ල. ඒකනේ ලේසි විසඳුම. මේ රජා කල්පනා කරා අත පුච්ච ගන්න නැතුව අඬුවෙන් මේ වැඩේ කරන්නේ කොහොමද? මේකට හමුදාවක් යොදවන්නෙත් නැතුව. මේකට රාජ්‍ය බලය යොදවන්නෙත් නැතුව. එක මිනිහෙක්ව මරන්නෙත් නැතුව. මේ කැරල්ල මර්ධනය කරන්න ක්‍රමයක් නැද්ද? හොඳට කල්පනා කරා බලන්න තුච්ච නින්දිත තත්ත්වයටපත් උනේ හිතනේ. ඒ මනුස්සයාට ධර්මය අවබෝධ වුණා නම් නිවන් දකින්න හේතු තිබිච්ච මිනිසෙක් වෙන්නේ නැති අනියත කාණ්ඩය හැරි. නැත්නම් ඒ තරම් සූක්ෂම විදියට කල්පනා කරපු දේ බලන්න. ඔහු කල්පනා කරලා බලනවා ඇයි මොවුන් කැරල්ලක් ගහන්නේ? දැන් ඇයි මොවුන් කැරල්ලක් ගහන්නේ කියලා ඇහුවාමත් පුරোহিතගේ මෝඩ පුරোহিතයෙක්ගෙන් ඇහුවොත් එහෙම මෝඩ පුරোহিතයා දෙන්නේ වෙන උත්තරයක්. රජතුමාගේ අධාර්මිකකමනේ. රජතුමා අධර්මිෂ්ඨයිනේ. ඒ නිසානේ ඔබතුමාට එරෙහිව මේ කැරල්ලක් ගහලා තියෙන්නේ කියලා කියයි. ඊට වඩා දෙයක් තේරෙන්නේ නැහැ පුරোহিතයාට. ඊට වැඩිය සූක්ෂමයි රජුරෝ කල්පනා කර ඇයි මේ කැරල්ලක් ගහන්නේ? අරක කියන්නවත් දෙයක් නෙවෙයි උත්තරේ. ඕක කවුරුත් දන්නවනේ. මොකද? රජුරෝ හොඳ වුණත් නරක වුණත් මිනිස්සු කැරලි ගහනවා. එහෙම වෙන්න පුළුවන්. ඉතින් රජුරුවන්ගේ මොනවා හරි දැන් පේන්නත් තිබිච්ච නිසා දුර්දාන්ත වැඩ රජුරන්ට එරෙහිව මිනිස්සු කැරල්ලක් ගැහුවා. ඉතින් පුරোহিතයාගෙන් අහන්නේ ඕක දැනගන්නද? ඕක රටේ ඉන්න පොඩි එකක් දන්නවනේ. ඊට වැඩිය තියෙනවා මෙතන න්‍යායාත්මක දෙයක් තේරුම් ගන්න. මොකද? රජුරෝ කල්පනා කරා ඇයි මේ කැරල්ලක් ගහන්නේ? මේ නිසා මොකද? කැරල්ලක් ගහන්නේ කොහොමද? කැරල්ලක් ගහන්න නම් මිනිස්සු ඒ ගැන සාකච්ඡා කරන්න ඕනේ. එකතු වෙලා සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා. එකතු වෙලා සාකච්ඡා කරන්නේ මොනවද? තමන් හිතපු දේවල්. හිතන අවස්ථාවල් ලැබුණේ කොහොමද? විවේකයේ තියෙන නිසා. විවේකයේ තියෙන නිසා තමයි රජුරුවන්ගේ දුරුගුණ ගැන හිතන්න වෙලාවක් තිබුණේ. එහෙම වෙලාවක් තිබිච්ච නිසා තමයි ඒ ගැන සාකච්ඡා කරන්නත් වෙලාවක් තිබුණේ. ඒ නිසා තමයි කැරල්ලක් සංවිධානය වුණේ. හරි. එහෙනම් කරන්න ඕන ප්‍රධානම දේ මොකද්ද? අර අවශ්‍යම හේතුව නසා දාන්න ඕන. මොකද්ද? මේ විවේකය හිමි කරන්න ඕන. එහෙම හිතලා රජුර මොකද කරේ? රාජපුරුෂයන්ට කිව්වා ගිහිල්ලා වහාම නියෝග කරන්න කන්දක් පෙන්නලා අහවල් කන්දේ රජුරුවන්ගේ අලුත් මාලිගාව හදනවා. ඒ නිසා උඹලා මේ කන්ද සමතලා කරන්න ඕන කියලා රාජකීය නියෝගයක් පැනවුවා. දැන් මොකද වෙන්නේ? දැන් මිනිසුන්ට මේ රාජකීය නියෝගය අත්හරින්න බෑ. රාජකීය නියෝගයෙන් නිදහස් වෙන්න බෑ. අර මිනිසු ටික අර කැරල්ල ගහපු ගමේ මිනිසු ටික අර කන්ද කපන පටන් ගත්තා. විශාල කන්දක් කපාගෙන යනවා දැන්. දැන් උන්ට හිතන්න වෙලාවක් නැහැ. කන්ද කපලි වෙනකොට වෙහෙසයි අධික වෙහෙසයි නිින්ද යනවා. දැන් නිදි. ඊට පස්සේ නැගිට ගමන් ආයි කන්ද කපන්න ඕන. දැන් මේ කන්ද කපන වැඩේ නිසා උන්ට හිතන්න වෙලාවකුත් නැහැ. මොන ගිහිලා කතා කරන්න වෙලාවකුත් නැහැ. කැරල්ල ගැන තිබිච්ච මතකය ටික ටික අඩු වෙලා ගියා. ඒ ජනමතය දුරු වුණා. කැරල්ල උවමනා නැතුව නෙමෙයි.
කැරල්ල කොච්චර උමනා වුණත් ඔවුන්ට දැන් ඒ ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. රජුරෝ විවේකය හිමි කරපු දැන කැරල්ල මර්ධනය වුණා. එක මිනිසෙක් අන්නසන් නැතුව මරන්න නැතුව කිසිම ආයුධයක් නැතුව කිසිම හමුදා පටයක් නැතුව කැරල්ලක් සහ මුලින්ම මර්ධනය කළ දැම්ම පළවෙනි රාජසිංහ රජුරෝ ඔය විදිහට. බලන්න ඔහු ඥාණය පාවිච්චි කළේ. ඔහු ඥාණයෙන් කැරල්ල මර්ධනය කළා කිසිම කෙනෙක්ට හානියකුත් නොවෙන්නේ කිසිම වියදමකුත් නැතුව. අවසානයේ අර මිනිසුන්ට කන්ද කපල ඉවරනකොට කැරලි ගහන්න තරම් ජවයක් ආ ඉතුරුන්නේ නැහැ. ඊට පස්සේ කිව්වා ඔතන මාලිගාවක් හදන්නෙත් නැහැ කියලා ඒකත් එහෙම යට ගියා. අන්තිමට මිනිසුන්ගේ කැරල්ලයි අර කන්දත් එක්කම දිය වෙලා ගිහින්. එහෙම කරේ කොහොමද? බැලුවා හරියටම ඇනේ ගහන්න ඕන තැන. ඇනේ ගහන්න ඕන තැනට බැනේ ගැහුවා. මේ කතාව ඔබට ලොකු දෙයක් පැහැදිලි කරලා දෙනවා. ඔන්න ඔය රාජසිංහ රජුරෝ මාරයා කියලා හිතාගන්න. සිත නැමැති මාරයා. එහෙනම් කැරල්ල තමයි මේ උතුම් වූ ධර්මය අවබෝධ කරන් මේ මාරයට එරෙහිව ගහන මේ නිවන් කැරල්ල, නිර්වාණ කැරල්ල. මේ කැරල්ල ගහනකොට සිත නැමැති මාරයා මොකද කරන්නේ? අර රාජසිංහ රජුරෝ බලනවා මු කැරලි ගහන්නේ ඇයි? විවේකයේ තියෙන නිසා. විවේකයේ තියෙන නිසා දැන් මොකද වෙන්නේ? බණ අහනවා, සත්පුරුෂය මුණ ගැහෙනවා, කල්යාණ මිත්‍රයන් ඇසුරට යන්න වෙලාව තියෙනවා. බණ අහන්න වෙලාව තියෙනවා. හපුබන් ඕනිම මෙනෙහි කරන්න වෙලාව තියෙනවා. එහෙනම් දැන් ගහන්න ඕනේ ඇනි හරීම තැනට මොකද්ද? විවේකේ නැති කරලා දාන්න ඕන. එහෙනම් විවේකේ නැති කරලා දාන්න තැනට වැඩ රාජකාරි ගොඩක් පටවව ගමන් ඉවරටම ඉවරයි නිවන. ඊට පස්සේ දැන් නිවන ගැන හිතන්න වෙලාවක් නැහැ. දැන් වැඩ මොන පැත්තෙන් හරි ඇණයක් ගහනවා. දැන් මෙහෙම කිව්වහම ඉතින් ඔබ නුවණින් දකින්න ඕන. එක්කෝ රස්සාව කියන ඇණේ ගහනවා. එක්කෝ පරස්තාව කියන ඇණේ ගහනවා. ඔය දෙකෙන්ම විවේකේ නැති වෙලා යනවා. දෙකම දුන්නහම සම්පූර්ණයෙන්ම ඉවරයි නිවන. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ඉතින් මොන නිවනක්ද? ඊට පස්සේ ගින්දර. ඊට පස්සේ ගින්දර. ඇති වෙන්න ගින්දර තියෙන ඊට පස්සේ. ආයි නිවනක් නැහැ එතන. ඊට පස්සේ බණ කොච්චර හඬුමුණා වුණත් බණ හඬ වෙලාවක් නැහැ. යන්තම් හරි බණ පදයක් ඇහුවත් ඒක මෙනෙහි කරගන්න වෙලාවක් නැහැ. කල්යාණ මිත්‍රයෙක් මුණ ගැහෙන්න වෙලාවක් නැහැ. ඊට අදාළ වතක් පිළිවෙතක් කරගන්නවත් වෙලාවක් නැහැ. දැන් අවිවේකයි. අවිවේකයේ තුල නිවන ඔහුට අමතක වෙලා යනවා. ඔන්න සිත නැමැති මායя නිර්වාණ කැරැල්ල මාර්ධනය කරන ආකාරය. ඒ නිසා ඔබ බලන්න ওই ගැටේට අහුවෙච්ච කෙනෙක්ද කියලා. ඒ නිසා මතක තියාගන්න ඔබට වැඩ කරලා තමයි ලෝකේ ජයගත්තේ කියලා කියන්නේ මායя මිසක් අන් කිසිවෙක් නෙවෙයි. සිත නැමැති මායяව කියන්නේ. දැන් යම් කිසි මිනිහෙක්ගේ කටින් ඕක එනවා නම් ඒ ඇතුළේ ඉන්නේ මායයමනේ. ඒ හොඳටම සිත නැමැති මායයට ගොදුරු වෙච්ච එකේ. අසත්පුරුෂේ. ඒක තමයි ඔය කියන්නේ වැඩ කරපාලා වැඩ කිරීමෙන් තමයි ජයග්‍රහණ ලැබෙන්නේ කියලා. දැන් මේ මහ පොළේ වැඩ කුරානි ගොඩක් එවුම් මෙච්චර කාලයක්. දැන් කාටද යහපතක් වෙලා තියෙන්නේ? කොච්චර මිනිස්සු වැඩ කරලා තියෙනවද? අර මාවෝ සේතුන් ද කවුද? අර මේ චීන මහා ප්‍රාකාරය හදද්දී මිනිස්සු වැඩ කරලා මැරුණලු. මැරුණාම එහෙම්ම අර ප්‍රාකාරය ඇතුළටම දාලා සිමෙන්ති දාලා වැහුවා. ඒ චීන මහා ප්‍රාකාරය ඇතුලේ ලක්ෂ ගාණක් මිනිසුන්ගේ ඇටකටු තියෙනවා. මොන වැඩ කරලා උපරිම දැනට ගියාම ලැබෙන දේ. වැඩ කරලා අදටත් ඒ තාම මේ මුලාවෙම තමයි ඉන්නේ. වැඩ කරලා අන්තිමට මැරිලා යනවා කඹුරලා. මොනවද ලැබුණේ? ලැබුණේ කිසිම දෙයක් නැහැ අවසානයේ බලද්දි. එහෙනම් පින්වතුනි විවේකය කියන එක ඔබ අව탁සේරු කරන්නේ ඇයි? විවේකය කියන එක ඔබ වටිනාකම දකින්නේ නැති ධර්මයේ තුල ධර්මයේ ගැන ඔබට අවබෝධයක් නැති නිසා. ඒ නිසා බොහෝ මිනිස්සු බලන්න විවේකය කියන එක අව탁සේරු කරනවා. ඒ කියන්නේ කවුරු හරි විවේකයෙන් ඉන්නවා දැක්කොත් මොකක් හරි වැඩක් දෙන්නමයි බලන්නේ. නිකන් ඉන්න එපා මොනව හරි කරන්න කියලා. පොළොව හරි කොටන්න කියන උදැල්ලක් අරගෙන. ඒ මාර්යෝ. ඒ සියලුම දෙනා මාර්යෝසේ දකින්න. විවේකයේ තරම් වටින සම්පතක්. මොකද විවේකයටපත් වුනහම තමයි බණ ඇහෙන්නේ. දැන් බලන්න පහුගිය කාලේ මේ කොරෝනා ව්‍යසනයත් එක්ක ඔබට විවේකයේ ලැබුණා නේද? රස්සාවෙන් කවදාවත් රස්සාවෙන් ලබා දෙන්නේ නැති නිවාඩු දුන්නා අපට. කවදාවත් ඉල්ලලවත් කොහොමදවත් දෙන්නේ නැති නිවාඩු සංඛ්‍යාවක් ඔබට ලැබුණා නේද? එහෙනම් ඒ කාලය තුල සමහර මොකද කළේ? විවේකයේ දරා ගන්න බැරුව කරගන්න දෙයක් නැතුව සමහරුන්ට නිකන් මානසික
ආතතියටත්පත් වුණා. මොකද විවේකයෙන් ගත හැකි ප්‍රයෝජනෙ දකින්න බැරි වුණාම මෙච්චර කාලයක් කෙලස් බරව මේ කෙලස් ගොඩේම ඇවිද හිටිය නිසාම විවේකයේ කියන එක දරා ගන්න බැරුව පිස්සුත් යන සමානුන්ට. සමහර මොකද කළේ? ඒ විවේකයෙන් බණ ඇහුවා. අදටත් මේ අපේ මේ ලෞතර වර්ණ දහම් මණ්ඩපෙත් ඉන්න එහෙම අය. ඒ ලැබිච්ච විවේකයෙන් අග්‍රඵල නෙලා ගත්ත අය. එහෙනම් බලන්න විවේකයේ මොනතරම් වටිනවද? දැන් ඔවුන්ටම කල්පනා වෙනවා ඇති. එසේ නිවාඩුව ලැබිච්ච නිසාම නේද බණ ඇහුවේ, බණ ඇහුව නිසා නේද අවබෝධයටපත් උනේ, අවබෝධයටපත් වෙච්ච නිසාම නේද මේ සසර අන්ධකාරයෙන් දුරවන, මේ සසර අන්ධකාරයෙන් නිදහස් වෙන මේ ආලෝකේ පතිත උනේ. ඒ ආලෝකේ නිසා නේද Tamanට මේ හරි වැරද්ද, ධර්මය ධර්මයේ, මාර්ගය අමාර්ගය දකින්න ලැබුණේ, සනසීම උදා වුණේ කියලා. එහෙනම් බලන්න විවේකයේ වටිනාකම. එහෙනම් මේ මායාවේ ලෝකේ මේ ආර්ථික වැඩපිළිවෙලක් හදලා කරලා තියෙන්නේ මොකද්ද? මේ මිනිස්සුන්ට බණහන්න තියෙන අවස්ථාවක් නැති කරලා තියෙන්නේ. මිනිසුන්ට ධර්මයේ හැසිරෙන්න තියෙන අවස්ථාවක් නැති කරලා තියෙන්නේ. බලන්න අතීත ජන සමාජය සහ වර්තමාන ජන සමාජය අතර වෙනස. අතීතයේ මිනිස්සු බොහොම විවේක සම්පන්න ජීවිතයක් ගත කළේ අනුරාධපුර යුගයේදී. ගොවිතැනක් බතක් කරගෙන හිටියා. උන්ට විවේකයේ දුන ඇති වෙන්න. පන්සලට යන්න, බණ අහන්න, ධර්මයේ මෙනෙහි කරන්න, ධර්මයේ හැසිරෙන්න ඇති වෙන්න විවේකයේ තිබුණා. දැන් බලන්න තියෙන ආර්ථික ක්‍රමය. දැන් මායාවේ ආර්ථික ක්‍රමයක් මේක විවෘත ආර්ථික ක්‍රමය හරි මොන ආර්ථික ක්‍රමය හරි කියනවා. නව ලිබරල් ආර්ථිකයේ අධිපාරිභෝජනවාදී සමාජය ආදී වශයෙන් මේ සෑම සියලු ආකාරයත් වලින්ම මේ විග්‍රහ කරලා තියෙන්නේ මායාවේ ආර්ථිකය ගැනයි. මායාව මොකද කරලා තියෙන්නේ? ඔබ හිර කරලා තියෙන්නේ කර මුලටම. ආයි බණපදයක් අහන්න බැරි වෙන්නම හිර කරලා තියෙන්නේ. ඒ නිසා ඔබ මායාවේ ගැටේට අහු වෙලා දැන් අවිවේකයි කිය කින ඔහොම ඉන්න කොයි වෙලාවකරි හොක් ගාලා පණ ගිය දවසට ඔබට දවස් 3ක් විවේකයක් ලැබෙනවා. සාලිමැද්දේ. එදාට ඉන්න ලැබෙනවා සුදු පාට ලස්සන අත් ග්ලව්ස් එකක් එහෙම දාගෙන බොහොම විවේකීව දවස් 3ක් බණ අහන්න හම්බ වෙනවා. එදාටවත් බණ අහයි කියලා බලාපොරොත්තු වෙනවා. වෙන බණ අහන්න දවසක් උදා වෙන්නේ ඔය යන විදියට. ඊට පස්සේ සෝහනට ගෙනින් දැම්මට පස්සේ ප්‍රේතයන්ගෙන් සහ ඔය ඉන්න සියලුම අමනුෂ්‍යයන්ගෙන් බණ අහත හැකි එදාට. සම්මා සම්බුදු පියාණන් වහන්සේ මුණ ගැහිලත්, සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ මුණ ගැහිලත්, ඒ උතුම් වූ ආර්ය මහා සංඝරත්නයේ මුණ ගැහිලත්, තමන්ට පිහිට පිණිස පවතින මේ විශ්වයේ අසිරිමත් බලවේග තුනම මුණ ගැහිලත් පිහිට ලබා ගත්තේ නැති ඒ කාලකණි මිනිසයාට පෙරේතයන්ගෙන් තමයි ඉතින් ධර්මය අහන්න වෙන්නේ දාට. එච්චරයි වෙන්නේ. පෙරේතයන්ගෙන් නෙමෙයි, නිරේට ගියාම නිරපල්ලන්ගෙන් තමයි අහගන්න වෙන්නේ. ගොඩක් වෙලාට යන්නේ නිරේට. පෙරේතෙක් හරි වෙන්න තියෙන නම් කොච්චර සාන්තියක්ද එහෙම බැලුවාම. එහෙම සාහනියක් උරුම වෙන්නේ නැහැ කවදාවත්. මොකද එච්චර පිරිසුදු මනසකින් වැඩ කරන මිනිස්සු බොහොම කලාතුරකින් මුණ ගැහෙන අති බහුතරයක් ඉන්නේ අති කිලුටු සිතකින්. අති අපිරිසුදු හිතකින් ඉන්නේ හැමතිස්සෙම. කුණු පොල් ගෙඩිය වගේ, කුණු වෙලා තියෙන කුණු කානුවක් වගේ හිත. ඒ නිසා පින්වතුනි මේ විවේකයේ කියන එකේ වටිනාකම ඔබ නුවණින් දකින්න. ඔබ හිර කරලා තියෙන මායя. ඔබ මේ විවේකයේ උදා කරගන්න බණ අහන්න මොන දේ කරත් ඔබ බණ අහන්න නැත්නම් ඔබේ ජීවිතය සම්පූර්ණයෙන්ම අපතේ ගිය ජීවිතයක්. ඒ නිසා ඔය විවේකය උදා කරගත්තොත් ඔබට බණ අහන්න ලැබෙනවා. බණ ඇහුවොත් ඔබට අන්න ලෝකෝත්තර වශයෙන් විවේකී කියන්නේ මොකද්ද කියලා අත්දකින්න ලැබෙනවා. කොහොමද? විවේකයේ අර්ථ තුනකින් යුක්තයි. ත්‍රිවිධ විවේකය. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය. බණහල අවබෝධ වෙනකොට, චතුරාර්ය සත්‍ය ධර්මය අස අවබෝධ වෙනකොට, කාමයේ ආස්වාදයේ දුක බව යථාර්ථ වශයෙන් අවබෝධ වෙනකොට, යථාර්ථය වශයෙන් අවබෝධ වෙනකොට, ඒ කාමයේ ආස්වාදයේ පසුපස ලුහු බැඳීම, දුක පසුපස ලුහු බැඳීමයි කියලා අවබෝධ වෙනකොට, යනාදි වශයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙනකොට මේ සියලු දුක්ඛ ස්කන්ධයන් හේතුවකින් සමුදය වෙනවා. ඒ හේතුව නිරෝධ කිරීමෙන් එනත්තන් ඒ අවිජ්ජාව නැමැති හේතුව නිරෝධ කිරීමෙන් ඒ දුක්ඛ ස්කන්ධයන් නිරුද්ධ වෙනවා කියන යථාර්ථය අවබෝධ වෙනකොට මේ සියලු රූප වේදනා සංඥා සංකාර විඥාන දුකක්ම බව අවබෝධ වෙනකොට මේ අසකන ආදී රූප ශබ්ද ආදී මේ සියලු ආයතන අභ්‍යන්තර බාහිර ආයතන සියලු දුක බව අවබෝධ වෙනකොට ඒ සියල්ල කෙරෙහි තියෙන චන්ද රාගෙන් හිත නිදහස් වෙනකොට මොකද්ද වෙන්නේ? කායික වශයෙන් මුලින්ම ඇති වෙන විවේකය මොනවද? කාය, චක්කු කාය, සෝත කාය, ගාහන කාය, જીවහා කාය, කාය කාය, මනෝ කාය. මෙන්න මේ කායයන්ට නිදහසක් ලැබෙනවා. මෙච්චර කාලයක් මේ කායවල පුදුම විදියට වෙහෙසෙව්වා නේද? ඇස කොච්චර වෙහෙසෙව්වද රූප බලන්න. නිදි වරාගෙන කොච්චර රූප බැලුවද? කන කොච්චර වෙහෙසෙව්වද ශබ්ද අහන්න.
කන කියන්නේ මේ බාහිර වශයෙන් මේ තියෙන මාංශ චක්කු හෝ මේ මාංශ පියල්ල මේ කන කියන මේ කම්පෙත්ත ගැන නෙමෙයි කියන්නේ නුවණින් දකින්න. මේ සිතේ පවතින මේ හැකියාව, රූප දැකීමේ හැකියාව, ඒකට කියන සෝතේ චක්කුව. අර පිටත තියෙන ద్వාරය ඉන්ද්‍රියක් විතරයි අර හැකියාව පරිහරණය කරන්න. එහෙම නැත්නම් අතුලාන්තයේ රූප දකින්න පිට තියෙන කවුලුවක් විතරයි ඇස. එහෙනම් මේ විදිහට බලන්න ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ කායවල කොච්චර පරිහරණය කළාද? කොච්චර වෙහෙසෙව්වද? වෙහෙසලා කොයිතරම් මේ කායවල හයෙන්ම කොච්චර දිව්වද? ඇහෙන් කොච්චර රූප හඹාගෙන ගියාද? කනෙන් කොච්චර ශබ්ද හඹාගෙන ගියාද? නාසයෙන් කොච්චර ගන්ධ, දිවෙන් කොච්චර රස, කයෙන් කොච්චර කයෙන් කොච්චර ස්පර්ශ, මනසෙන් කොච්චර අදහස් හඹාගෙන ගියාද? මේ කායන්ට විවේකයක් තිබුණාද? නැහැ. අප්‍රමාණ අවිවේකයක් තිබුණේ. දැන් මොකද වෙන්නේ? මේ සියල්ල අනිච්ච බව, දුක්ඛ බව, අනාත්ම බව, අසුභ බව අවබෝධ වෙනකොට මෙන්න මේ කායන් හඹාගෙන යෑමේ ක්‍රියා මෙන්න මේ කායන්ගේ හඹාගෙන යෑමේ ක්‍රියාවලිය නිරුද්ධ වෙනවා, නතර වෙනවා. දැන් මොකද වෙන්නේ? රූප හඹාගෙන යන්නේ නැති නිසා චක්කු කායයට නිදහසක් ලැබෙනවා. විවේකයක් ලැබෙනවා. ශබ්ද හඹාගෙන යන්නේ නැති නිසා සෝත කායයට විවේකයක් ලැබෙනවා. ඒ විදිහට මේවන් උපසංහාරති ගන්ධ රස ස්පර්ශ අදහස් හඹාගෙන යන්නේ නැති නිසා නාසය දිව ශරීරයේ මනස කියන කායයන්ටත් විවේකයක් ලැබෙනවා. මෙන්න කාය විවේකය. දැන් ඕන අර කලින් මොකද වුනේ? දූරංගමං ඒකතරං අසරීරං ගුහාසය. අර දැන් එදා මං කිව්වේ දැන් අර ඉස්සෙල්ලා රූපවාහිනිය බලාගෙන ඉන්නකොට දැක්කා ඉවරස්කන්ධ. දැන් ඇහැ දිව්වා එතෙන්ට. රූපේ හඹාගෙන ගියා. ඇහැට පුළුවන් දුරස්ත රූප හඹාගෙන යන්න. හැබැයි එපමණකින් සිත නැවතුන්නේ නැහෙනි. දැන් කිව්වා මොකද? කයත් ඔසවගෙන ඵලයන් ඔය කන්දට කියලා. ඊට පස්සේ මොකද උනේ? ඒ නිසා හටගත් ආශ්‍රවයෙන් උස්සගෙන ගියා කය මරණය දක්වා අර එවරස්කන්ධේ අයිස්කන්ධේ. උස්සගෙන ගියා. දැක්ක නේද? සිතට පුළුවන් මේ කයවල් හයම උස්සගෙන යන්න එහෙමයි. ඒක තමයි අපි මේ ඔය දකින්නේ හැමතැනම. හැම වෙලෙම පිස්සු බල්ල වගේ දුව. සිත උස්සගෙන දුවනවා. කයවල් ටික. ඉතින් කයවල් ටික අර හයම එකට පුංජයක් වශයෙන් එකට කැටි ගහලා තියෙන නිසා එකට ඒක රාශි වෙලා තියෙන නිසා හයම උස්සන් දුවනවා පේනවා. සතෙක් වශයෙන්. සිත දුවන්නේ මේ පිස්සු බල්ල වගේ. කර්ම රැස් කරගන්න. එහෙ දුවනවා මෙහෙ දුවනවා අර එහෙ දුවනවා. පිටසක් කළොත් එළියට පයින්නවා පුළුවන් කමක් තියෙනවා නම් වේරම්බ වාතයක් පන්නගෙන. බැරි නිසා නිකන් ඉන්නවා. ඒත් අර යන්නේ හඳට යනවා කියලා රොකට් අටවගෙන විනාශ වෙයි. කොහේ හරි දුවන්නයි ඕන. මේ සිතේ හැටි මේක. එකක දූරංගමං ඒකතරම් අසරීරං ගුහාසය. මේ හිත දුවනවා. කොහේ දුවනවද කියලා දන්නේ නැහැ කවුරුවත්. කොහේ හරි දුවනවා. කොහොම වාඩි වෙනකොට මොකක් හරි අදහසක් එනවා අර හේ දුවන්න ඕන කියලා හේ දුවනවා. ඊට පස්සේ එහෙ දුවල ඉන්නකොට අදහසක් එනවා මෙහෙ දිවුවා නම් හරි කියලා. ඊට පස්සේ මෙහෙ දුවනවා. ඔය විදිහට මුළු සංසාරෙම දිව්වකනේ කරේ. එහෙනම් මේ කායයන්ට කොයින්ද විවේකයක්? දැන් දූපු මිනිහෙක් දුවනවා හති දාගෙන ඉවරයක් නැතුව. ඒ මිනිහයව අපි පොඩ්ඩක් සංසිඳවලා කියනවා මිනිහය දුවන්න එපා පොඩ්ඩකට නැවතියා. වාඩි වෙලා මෙන්න මේ වතුර ටිකක් බීලා පොඩ්ඩක් ඔහොම ඉසිඹු අරපන් කියලා කිව්වහම මොකද වෙන්නේ? අන්නේ මිනිහට විවේකයක් ලැබෙනවා. ඒ මිනිහයා සැනසීමකටපත් වෙනවා සහනයකට සුවයකටපත් වෙනවා. මෙච්චර කාලයක් හතිතදා දිව්වා. ඒ වගේ මේ කය ඔසවගෙන මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන මේ හයම ඔසවගෙන සිත දුවනවා. දැන් ධර්මයේ දැක්කට පස්සේ ඇත්ත දැක්කට පස්සේ දැන් දුව ගන්න බෑ. දැන් ඔන්න කය නැවතුණා, කායයන් නැවතුණා, කායයන් හයම. ඒ නිසා කායයන් හයට විවේකයක් ලැබුණා. කාය විවේකයේ කිව්ව එකට. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් සිතක් දිව්වනේ මෙච්චර කාලයක්. දැන් කය ඔසවගෙන යන්න බැරුණොත් හිතට දුවන්න පුළුවන්. අතීත අරමුණු පස්සේ හඹාගෙන යනවා, අතීත නාම ගෝත්‍ර පස්සේ හඹාගෙන යනවා, අතීතයේ රස විඳිනවා. ඊට පස්සේ ධම්මෝස්සේ දුවනවා, ලෝකයේ ඈත අනන්තයට දක්වා දුවනවා. මෙහෙම හිතට පුළුවන් අරමුණු පස්සේ ලුහු බඳින්න ධර්මෝස්සේ. හිතට ගෝචර වෙන්නේ ධර්මනේ. මනසින් දුවනවා. හිත කිව්වහම ඉතින් මනස කියන ద్వාරය ඔස්සේ තමයි දුවන්නේ. ඉතින් මනස ඔස්සේ දුවන්න පුළුවන් මනංච පටිච්ච ධම්මේ චුප්පජිත මනෝ විඥාන. මනෝ විඥාන උපදව දුවනවා හිත. ඒ අරමුණු පස්සේ ධර්ම පස්සේ අතීත ධර්ම පස්සේ අනාගත ධර්ම පස්සේ අනාදි වශයෙන්
මේව දුව ඉන්නවා මිනිස්සු හිතේ තින්නේ හැමතිස්සෙම මොහොතින් මොහොත ඒකට ඇවිල්ලා විවේකය අනවශ්‍ය දේවල් ගැනම හිතනවා වැඩි හිටියෝ වයසට ගියාම අර අතීතයේ කුණු ගොඩවල් ඔක්කොම ටික අවුසවුසි හිතින් මෙන්න මේ වගේ තරුණිය අනාගතය දුවනවා අතීත වැඩි හිටියෝ අතීතයට දුවනවා තරුණ පිරිස් අනාගතයට දුවනවා දුව ඉන්නේ හැමතිස්සෙම අර ඇස කන නාසය දිව ශරීරය කියන පහෙන් දුවන්න බැරි නා මානසින් දුව ඉන්නේ දුවනවා නැවතීමක් නැහැ කවදා හරි දවසක මරණයෙන් නැවතුනොත් මිස නැත්තම් නවත්ත ගන්න බෑ ඒ තරම් දුවනවා දැන් මේ විදිහට දුව ඉන්නවා ඒ නිසා මොකද වෙන්නේ හිතටත් විවේකයක් නැහැ දැන් කායටත් විවේකයක් තිබුණා දැන් හිතටත් විවේකයක් නැහැ දැන් කොහොම හරි ධර්මය අවබෝධ වුණා දැන් දැනගත්තා අයෝනිසෝ මනසිකාරින් යුක්තව මෙච්චර කාලයක් මේ හිත මේ දිව්වේ හිතන්න අවශ්‍ය නැති දේවල් ගැනම හිතුවේ මෙනෙහි කරන්න ඕන දේ නෙවෙයි මෙනෙහි කරේ මෙනෙහි නොකළ යුතු දේමයි මෙනෙහි කරේ අනාදි වශයෙන් පේන්න ගත්තා දැන් මොකද වෙන්නේ දැන් හිතන එක නැත ඒ කියන්නේ අනවශ්‍ය දේවල් මෙනෙහි කරන එක නතර වුණා දැන් රූප ගැන මෙනෙහි කරන්නේ නුවණින් මෙනෙහි කරනවා නුවණින් මෙනෙහි කරාම රූපේ හඹාගෙන යන්න වෙනවා නුවණින් මෙනෙහි කරාම රූපේ නිස්සරණය වෙනවා ඒ කියන්නේ රූපේ හඹාගෙන යන ක්‍රියාවලිය නතර වෙනවා නුවණින් මෙනෙහි කරොත් රූපේ ළඟට යන්න හිතෙනවා නුවණින් මෙනෙහි කරොත් රූපයෙන් නික්පෙන්න හිතෙනවා නුවණින් මෙනෙහි කරොත් සද්දේ හඹාගෙන යන්න හිතෙනවා නුවණින් මෙනෙහි කරොත් සද්දෙන් නික්මෙනවා මේ නිස්සරණය කිව්වේ ඒකටයි එහෙනම් දැන් නුවණින් හිතන්නේ දැන් නුවණින් හිතන නිසා කිසිම රූපයක් සද්දයක් ගන්ධයක් රසයක් ස්පර්ශයක් ධර්මයක් සම්බන්ධයෙන් මෙනෙහි කරන්න අවස්ථාවක් නැතුව යනවා මෙනෙහි කරන්න උවමනා නැහැ යම් කිසි විපාකයක් මුණ ගැහුණත් ඒ ගැන මෙනෙහි කරන්න උවමනා නම් ඒ මෙනෙහි කරන්නේ යෝනිසෝ මනසිකාරින් යුක්තවයි නුවණින් පටිසමුප්පාදයට බහා බලන ඒ නිසා මොකද වෙන්නේ පටිසමුප්පාදයට බහා බලනකොට අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කෙරෙහි තියෙන චන්දරාගය දුර වෙනවා චන්දරාගය දුර වෙනකොට ඒ කියන්නේ ඒව ඇසුරු කරන්න තිබිච්ච උවමනාව නැති වෙලා යනවා ඒව ඇසුරු කරන්න උවමනාව නැත්නම් ඒ ගැන මෙනෙහි කරන්නත් උවමනාව නැහැ එහෙනම් අන්න එතනම හිත නිස්සරණය වෙනවා එහෙනම් හිත ඇවිදින එකත් නතර වෙනවා දැන් එහෙනම් අර කය ඇවිදින එක නතර වුණා කාය විවේකය ලැබුණා හිත ඇවිදින එක නතර වුණා චිත්ත විවේකය ලැබුණා දැන් විවේක දෙකක් ලැබිලා තියෙන කාය විවේකයයි චිත්ත විවේකයයි දැන් බුද්ධ ශ්‍රාවකයන් වශයෙන් ඔබ මේ විවේකය අත්දකින්න ඊට පස්සේ තවත් විවේකයක් තියෙනවා මොකද උපදි විවේකය මොකද උපදි විවේකය කියන්නේ උපදි කියන්නේ කෙලෙස් උපාදාන මේ සමස්තයටම කියනවා කෙලෙස් උපාදාන මේ රාගෙන් දේශයෙන් මොහෙන් සකස් කරන ලෝකය උපදි කරදර උපද්‍රව හැම දෙයක්ම ඇතුළත් වෙන උපදි කියන වචනේ ඇතුළේ උපදි කියන්නේ ක්ලේශයන්ම තමයි ඉතින් කෙලෙස් වලින් කරලා තියෙන්නේ මේ සසර ඇදපෙත තබාගත් එක එහෙනම් අන්න උපදි මෙන්න මේ උපදි දැන් නැහැ උපදි නිසා හටගන්න මොකද්ද භයක් හැමතිස්සෙම දැන් කාමී හැසිරෙන කෙනාට ආස්වාදයේ ලෝභ කෙනාට හැමතිස්සෙම භයක් තියෙනවනේ හැම දෙයක් ගැනම භයක් තියෙනවනේ රූප ගැන භයක් තියෙනවා රූප අහිමි වේද කැඩේද විදේද වෙනසෙයිද ශබ්ද ගැන බයක් තියෙනවා ශබ්ද කැඩේද විදේද වෙනසෙයිද අහිමි වේද ඒ විදිහට ඒවම් ප්‍රසංහරති ඒ විදිහටම ගන්ධ රස ස්පර්ශ ධර්ම දැන් ওই ටිකටනේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්මට කියන ටික තමයි ඒ කියන්නේ ඔය කියන බාහිර ආරම්මන හයට තමයි මේ සමස්තයයි තියෙන්නේ සමස්ත බාහිර ලෝකෙ මොනවද බිරිඳ සැමියා දරු මල්ලන් දෙමාපියන් ඥාති හිත මිත්‍රාදීන් ගෙවල් දොරවල් යාන වාහන ඉඩකඩම් එරකී ආරක්ෂා ව්‍යාපාර හරකබාන වතු පිටි ඉඩකඩම් මේ ඔක්කොම ටික අයිති වෙන්නේ මේ ඔක්කොම ටික අයිති වෙන්නේ අනර රූප බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කිව්ව හයට එහෙනම් දැන් මෙන්න මේ ටික ආස්වාදේ නිසානේ අසුරු කළේ කාමයේ නිසානේ මේ ටික රැස් කරගෙන මම කියලා මගේ කියලා සංකාර දුක්ඛයෙන් පෙළපෙළි නඩත්තු කරගෙන ගියේ දුක්ඛ දුක්ඛයෙන් පෙළපෙළි විපත් වලට මුහුණ දුන්නේ විපරිණාම දුක්ඛයෙන් පෙළපෙළි අහිමි වෙන සියල්ල ගැන දුක් උනේ මෙන්න මේ විදිහට සංකාර දුක්ඛතා දුක්ඛ දුක්ඛතා විපරිණාම දුක්ඛතා කියන දුක් පොදියකින් බැට කෑවා ඒ නිසා හැමතිස්සෙම බයත් වුණ හිතේ මේ කුමක් සම්බන්ධයෙන් විපතකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද මොන අනතුරකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද මොන උපද්‍රවයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද ඊළඟ මොහොතේ මොන අසුබ ප්‍රවෘත්තියක් එයිද මොන කරදරයකට මොන අතුරු ආන්තරාවකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද හතුරු ව්‍යසනයකට මුහුණ දෙන්න සිද්ධ වෙයිද ස්වභාවික අනතුරකින් බැටකණ්ඩ සිද්ධ වෙයිද යනාදි වශයෙන් ප්‍රශ්න ගොඩයි
ආදීනව ගොඩයි. රැස් වෙච්ච ප්‍රමාණය වැඩි වෙන්න ප්‍රශ්න ගොඩයි. ආදීනව ගොඩයි. දැන් මේ ආදීනව වලට මුහුණ දෙමින් ඉන්නකොට හැමතිස්සෙම හිතේ තිබුණේ මොකද්ද? අසහනයක්, භීතියක්, බයක්, ඇතිගැන්මක්, සැකයක්, විචිකිච්ඡාවක්. මේකම මහ දුකක් වුණා. කොහෙන් මොනවයිද නැ කෝල් එකක් ආවත් ටක් ගාලා පය හිතෙනවා. මේ අහවලා කතා කරන්නේ මොකක්ද දන්නේ නැහැ, කරදරයක් දන්නේ නැහැ, ප්‍රශ්නයක් දන්නේ නැහැ ගෙදර කියලා තමයි කෝල් එකට ආන්සර් කරන්නේ. හැමතිස්සෙම බයෙන් තැතිගෙන ඉන්නේ. ඇයි ඒ? අර ලෝකේ අහිමි වෙයි කියලා. අර බාහිර ආරම්මන ටික අහිමි වෙයි කියලා. එසේ අහිමි වෙන බවට යම්කිසි පණිවිඩයක් ආවොත් ඊට පස්සේ ඒක හිමි කරගන්න නැත්නම් ඒක ආරක්ෂා කරගන්න මොනතරම් වැඩ කටයුතු ගොඩක් කරන්න ඕනද? දැන් ගෙදරින් එනවා පණිවිඩයක් අහවලා ලෙඩ වෙලා මෙහෙමයි කියලා. දැන් මොකද වෙන්නේ? දැන් තමන් ගොඩාක් ප්‍රිය කරන කෙනෙක් නම් තමන්ගේ දරුවෙක් ගැන ආදි වශයෙන් නම් මොනතරම් 10ක් අට ගන්නවද හිතේ? ඊට පස්සේ ඒ දරුවා බේරගන්න, ඒ දරුවාගේ රෝගේ සුව කරගන්න කියලා ඊට පස්සේ එතන ඉඳලා විඳින දුක්ඛාන්තරාව කොච්චරක්ද? අනන්ත අපරිමාණ දුකක් විඳිනවා. දැන් ওই විදිහට බලන්න ඕන ජීවිතයකින් එකට ඔබම නුවණින් බලන්න. ඔබේ ජීවිතේට ධර්මයේ බහා බලන්න කිව්වේ ඒකයි. දැකීමකට කියන්න බෑනේ මෙහෙම. ඔබම නුවණින් බලන්න ඕන දැන් ඔබේ ජීවිතය ඇතුලේ මේ වගේ හට ගන්නව කරදර විපත් මොනවද කියලා. එහෙන් බලාගෙන යනකොට ඔබට පේනෙයි මොනතරම් ව්‍යසන ගොඩක් මේ කරපින්නාගෙන දින්නේ ආස්වාදේ නිසා. කාමයේ නිසා. මොනතරම් බියකින් තැතිගෙන දින්නේ ඔබ. දැන් බලන්න ලෝකේ ධනවතුන් කියන පිරිසක් ඉන්නවා. ලෝකේ ලොකු ව්‍යාපාරිකයන්. ඔවුන්ගේ තියෙන අධික ලෝභය කොච්චරක්ද කියනවනම් ඔවුන්ට ධනිය මදි. මේ රටේ ධනියත් මදි, පිට රට ධනියත් ඕන, පිටසක්වල ධනියත් ඕන. ඒ නිසා ලෝකේ තියෙන හැමතැනම බැංකු වල සල්ලි දාලා, කොටස් වෙළඳ පොලේ, විදේශීය විනිමය වෙළඳ පොලේ හැමතැනම මුදල් දාලා බලාගෙන ඉන්නවා. හැමතැනම අර බිලිපිති දාපු දීවරයා වගේ. කොයි ඇමටද මාළුවෙක් අහුවෙන්නේ කියලා. ඔහොම බලාගෙන ඉන්නකොට කොහෙන් හරි එක ඔය කොටස් වෙළඳ පොල කඩාගෙන වැටෙනවා. ඒක කිසිම ශක්තියක් නැති එකක ඒක කඩාගෙන වැටෙනවා. ඊට පස්සේ විදේශ විනිමය වෙළඳ පොල කඩාගෙන වැටෙනවා. දැන් මේව කඩාගෙන වැටෙනහම මේකට යට වෙලා මැරෙනවා සමහරු. මැරුන්නේ නැත්නම් අතපය හරි කඩා ගන්නවා. ඊට පස්සේ කල්පනා කර කර ඉන්නවා අනේ අපරාධේ මේ මොකද උනේ? දැන් අර එක බින්දුවක් හෙල්ලුනහම මිනිහාගේ මුළු ජීවිතේම චලනය වෙනවා. දැන් මෙහෙම මේ විදිහට කොච්චර බය වෙනවද? දැන් ඔය දැන් රටේ විවිධාකාර ප්‍රධානීන් වශයෙන් ඉන්න පිරිසක් ඉන්නවානේ. නිරතල ඕනේ අපි පොදුවේ ගමුකෝ. රටේ ප්‍රධානීන් වශයෙන් පෙනී හිටින පිරිසක්. මේ පිරිස කොච්චර බයකින්ද ජීවත් වෙන්නේ? ඊළඟ මොහොතේ මොනවා වෙයිද? මගේ තනසුරු උදුර ගනීද? කවුරු හරි ඇවිල්ලා ගහලා මරලා පොල්ලකින් ගහලා මගේ තනසුරු උදුර ගනීද? නැත්නම් මගේ මන්දිරේ වට කරයිද? පාර්ලිමේන්තුවට යනකොට ගිනි දියයිද අල්ලලා? එහෙම නැත්නම් පාර්ලිමේන්තුවටම ඇවිල්ලා ගහයිද දන්නේ? එහෙම නැත්නම් අතරමඟදී ඔය ඉන්නවනේ හොඳ වැඩ නෙවෙයි කරන්නේ, ඔක්කොම පාප කර්මනේ කරන්නේ. ඉතින් පාප කර්ම පරිසම් දෙන්නත් එපා. ඉතින් තමන් බලයට ආවේ තව එකෙක් මරලා නම් තවත් එහෙම පිරිසක් මරලා නම් ඉතින් ඊට පස්සේ සතුරු ඉන්නවනේ. සතුරු මරාගෙන කයිද? අතරමඟදී වෙඩි තියයිද? ඇයි වෙඩි නොවදින රත වාහන වල යන්නේ? බලන්න ඔබ කොච්චර ජීවිතේ වංශකරද කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට ඕනලාක පාරි බහැලා යන්න පුළුවන්. ඕන තැනක ඉන්න පුළුවන්. කිසි බයක් හටගන්නේ නැහැ. කවුරු හරි දේවදත්ත වගේ සතුරෙක් ඇවිල්ලා වෙඩි තිබ්බත් කමන්නේ නැහැ ඉතින්. මොනව කරන්නද? මොකද ඒක කර්මානුරූප එහෙම දෙයක් වෙනවා නම් වෙච්ච දෙයක්. හැබැයි කළ යුතු දේ කරගෙන අපි මේ සංසාර ගමනේ නික් වෙනවා. එදාට දුකටපත් වෙන්නේ න දුක් ගතින් ගච්ඡති ධම්මචාරී. දැන් බලන්න අර මොනතරම් අපහසුතාවකටපත් වෙලාද ඉන්නේ. අර වෙඩි නොවදින වීදුරු දාගෙන, වෙඩි නොවදින ඇඳුම් ඇඳගෙන, හතරති තුවක්කු තියාගත්ත සෙබළු තියාගෙන, අත් බෝම්බ, අර බෝම්බ, මේ බෝම්බ, ගිනි බෝම්බ ළඟ තියාගෙන, තමන් ගිනේ පිස්තෝලයක් ගහගෙන මොනතරම් බයෙන්ද ජීවත් වෙන්නේ? මොනතරම් බයෙන්ද ජීවත් වෙන්නේ බලන්න. ඊළඟ මොහොතේ මොනෝ වෙයිද දන්නේ නැහැ. රතින් එක සද්දයක් ඇහුණත් පන බයයි. වස්තරේ පොඩ්ඩක් තෙමෙනවා. ඒ තරම් බයයි. මොනෝ වෙයිද දන්නේ නැහැ. නිකන් නාඳුනන මිනිහෙක් දැක්කත් පුදුම සැකයන් උපදී. දැන් අපි පාරේ යනවා දැන්. ඕනතරම් නාඳුනන මිනිස්සු හම්බ වෙනවා. ඉදිරියනුත් හම්බ වෙනවා, පසුපසුනුත් හම්බ වෙනවා, පහුවෙලා යනවා. කිසිම සැකයක් බයක් හටගන්නේ නැහැ හිතේ. නමුත් බලන්න මේ වගේ පුද්ගලෙක් අඳුරන්නේ නැති මිනිහෙක් එහෙම දැක්කොත් කොච්චර සැතිගැන්මක් ඇති වෙනවද? මේ ටක් ගාලා කියන හොයන්න, චරපුරුෂයන්ට මොකෙද දන්නේ නැහැ, ත්‍රස්තවාදීත් දන්නේ නැහැ ඇවිල්ලා ඉන්නේ. සතුරෙක් දන්නේ නැහැ ඇවිල්ලා ඉන්නේ. මරන්නත් දන්නේ නැහැ ඇවිල්ලා මරාගෙන කණ්ඩත් දන්නේ නැහැ ඇවිල්ලා ඉන්නේ කියලා. ඒ තරම් බයෙන් ඉන්න වෙලා තියෙන්නේ.
දැන් බලන්න ඔබ මේ වගේ බයෙන් යුක්ත ජීවිතයක්ද ගෙවන්නේ කියලා. පුදුම බයකින් ජීවත් වෙන්න වෙලා තියෙනවා. මෙන්න උපද්‍රව නිසා හටගන්න මේ උපදි නිසා හටගන්න බය. මේ නිසා මොකද වෙලා තියෙන්නේ? අන්න ඒ නිසාත් ඔබට විවේකයේ අහිමි වෙලා තියෙනවා. එක පැත්තකින් අර ආස්වාදයේ හඹාගෙන යන නිසා කාය විවේකයේ අහිමි වෙලා තියෙනවා. සියලු කායයන්ට විවේකයේ අහිමි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ආස්වාදය ගැන මෙනෙහි කිරීම නිසා චිත්ත විවේකයේ අහිමි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් මේ උපාදාන වෙච්ච ලෝකයේ තියෙන ව්‍යසනකාරී මේ අනිච්ච දුක්ඛ අනාත්ම මේ අසුබ කුණු කොට නිසා ඒකෙන් මොන වගේ දුක්ඛ ස්කන්ධයකට මුහුණ දෙන්න වෙයිද මොන වගේ දුකක් අසුබයකට මුහුණ දෙන්න වෙයිද කියන බය නිසා තැතිගැන්ම නිසා හැමතිස්සෙම ඒ පැත්තනොත් විවේකයේ අහිමි වෙලා තියෙනවා. ඒ නිසා ඒ පැත්තනොත් තියෙනවා අවිවේකයක්. දැන් බලන්න ලෝකේ දේවල් අල්ලගත්ත තරමට සැපයි කියලා මේ ලෝකේ භයානක ලෝකේ උපාදාන වෙච්ච තරමට ඒ මනුස්සයර තියෙන්නේ මොකද්ද? අප්‍රමාණ 10ක්. දාපේනවා එක ගිනි ගොඩක් තියෙනවා. ගිනි ගොඩවල් දෙකක් තියෙනවා, තුනක් තියෙනවා, හතරක් තියෙනවා. දැන් මේ ගිනි ගොඩවල් ටිකම එක ගිනි ගොඩක් මගේ කියලා බදාගත්ත මිනිහාට තියෙන 10යි ගිනි ගොඩවල් දෙකක් මගේ කියලා බදාගත්ත මිනිහට තියෙන 10යි. ගිනි ගොඩවල් 3ක් 4ක් 5ක් 6ක් 7ක් 100ක් විතර බදාගත්තා නම් මගේ කියලා ඒ මිනිහට තියෙන 10යි කොයිතරම්ද? ගිනි ගොඩවල් 100ක් තියෙනවා. 100ටම දුවන්න ඕන. ගිනි ගොඩවල් 100 ගාවටම දුව ඉන්නවා. හැම ගිනි ගොඩක් ගාවෙම දැවෙනවා. එහෙනම් ඔහුගේ අඥානකම නිසා අවිජ්ජා නිසා තෘෂ්ණාව නිසා උපාදාන වෙච්ච මේ ලෝකේ තියෙන ව්‍යාප්ත භාවය නැත්නම් පුලුල් භාවය මත දුක විස්තරණි වෙනවා. සුද්ධ සිංහලෙන්ම කිව්වොත් අවිජ්ජා තෘෂ්ණාව බලවත් වෙන්න හිතින් ලෝකේ අල්ල ගන්නව මහා පරිමාණෙන්. ඒ කිව්වේ මහා පරිමාණෙන් දුකයි අල්ලගත්තේ. එහෙනම් ওই මහා පරිමාණ දේවල් තියෙන හැම කෙනෙම මහා පරිමාණෙන් දුක් විඳින බව මොනෝනින් මතක තියාගන්න. ඒ සැපනේ විඳින්නේ මහා දුකක් විඳින්නේ. එයාගේ අවිවේකයේ අතිශය ඉහළයි. එනිසා පින්වතුනි එහෙනම් අන්න උපදි නිසාත් අවිවේකයක් හට ගන්නවා. එහෙනම් දැන් බුද්ධ ශ්‍රාවකයාට මොකද වෙන්නේ? මෙන්න මේ ආස්වාදයේ කෙරෙහි තියෙන බලාපොරොත්තු එකෙන්ක සිඳිලා යනකොට ඇහැ පිනවන්න තියෙන උමනාව ආසාව කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න, නාසය පිනවන්න, ඇහැ පිනවන්න, කය පිනවන්න, ඇහැ පිනවන්න, කන පිනවන්න, නාසය පිනවන්න, දිව පිනවන්න, කය පිනවන්න, මනස පිනවන්න. ඇහැ කන නාසය දිව ශරීර මනස පිනවන්න තියෙන ආසාව ටික ටික හිතෙන් දුර වෙලා යනකොට මොකද වෙන්නේ? අන්නර අරමුණු කෙරෙහි තියෙන තණ්හාව ටික ටික දුර වෙලා යනවා. ඒකේ මොකද්ද? ඇහැ කන නාසය දිව ශරීර මනස පිනවන්න තියෙන ඒ ආස්වාද වේදනා නැත්නම් සෝමනසාරක සුඛ වේදනා හැත් ආස්වාදයේ කෙරෙහි තියෙන ඇල්ම හිතින් දුරු වීගෙන යනකොට අන්න කියනවා ක්ලේශකාමයේ දුරු වුණා කියලා. ඒ කිව්වේ ආස්වාද වේදනාව ඇසුරු කරන්න තියෙන උවමනාව කැමැත්ත චන්දරාග හිතින් පහවල යනකොට කියනවා ක්ලේශකාමයේ දුරු වෙනවා කියලා. ඒ කියන්නේ මේ අතහ ධර්මයේ අවබෝධ වෙන්න ඒ ආර්ය ශ්‍රාවකයාට ඇති වෙනවා අවබෝධයක් හික්මීමක් ඇහැ කන නාසය දිව ශරීරය මනස නොපිනවමින් පිනවීම නතර කරගන්න කොහොම හරි පිනවන එක එන්න අඩු වෙන එකපාරටම නෙවෙයි ක්‍රමානුකූලව පිනවීමෙන් නිදහස් වෙනවා. එහෙම නැත්නම් ආස්වාදයෙන් වෙන් වෙනවා. එතකොට අන්න දුරු වෙනවා ක්ලේශකාමී. ක්ලේශකාමිය දුරු වෙනවා නම් එයාට අර පරිබාහිර ආරම්භන සම්බන්ධයෙන් තිවිච්ච උමනාව කැමැත්තත් අඩු වෙලා යනවා. මොනවද? රූප කෙරෙහි, ශබ්ද කෙරෙහි, ගන්ධ කෙරෙහි, රස කෙරෙහි, ස්පර්ශ කෙරෙහි, අදහස් කෙරෙහි තිවිච්ච කැමැත්ත. චන්ද රාගය හිතින් පහ වෙලා යනවා. එතකොට ඒකේ මොනවද? අර බිරින්ද සැමියා දරු මල්ල යාන වාහන ඉඩකඩම් මිල මුදල් හරක බාන වතු පිටි නිර්තල මේ ඔක්කොම ගැන තිවිච්ච චන්ද රාගය පහ වෙලා යනවා. මෙන්න මේකට කියනවා වස්තුකාමයේ දුරු වුණා. එක්වරම දුර වෙන්නේ නැහැ ක්‍රමානුකූලව දුර වෙලා යනවා. සෝවාන් ඵලයේ සිට ඉදිරියට යනකොට සකදාගාමි මාර්ගය ආරම්භ වෙනවත් එක්කම. එහෙනම් දැන් මොකද වෙන්නේ? ක්ලේශකාමයයි වස්තුකාමයයි කියන දෙකෙන් නිදහස් වෙනකොට අන්න අනිසිතෝච විහෙරති. දැන් එයා මේ ආයතන පිළිබඳ ඇල්මෙන් තොරව වාසය කරන පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඇහැ පරිහරණය කරනවා තමයි ඇල්මෙන් නෙවෙයි. රූප පරිහරණය කරනවා ඇල්මෙන් නෙවෙයි. අවශ්‍යතාව පිණිස පමණයි. මෙන්න මේ මට්ටමට ආර්ය ශ්‍රාවකත්වය වැඩෙනවා. දැන් මොකද වෙන්නේ? අනිසිතෝජ විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති. එදාට මොකද වෙන්නේ?
මේ 12 ආයතනම ඇල්මෙන් නෙවෙයි නම් පරිහරණය වෙන්නේ. සිතට එදාට මේ එකම ආයතනයක්වත් අල්ලගන්න බෑ තමන්ගේ වැඩේ කරගන්න කර්ම රැස් කරගන්න. එදාට අන්න දිට්ඨි කාම උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත භව උපාදාන සහ අත්වාද උපාදාන කියන උපාදාන ටික දුරු වෙලා යනවා. කොහොමද දුරු වෙන්නේ කියලා බැලුවොත් අනුසය දුරු වෙනකොට පරිඋත්ථාන කෙලෙස් දුරු වෙනවා. ඊට පස්සේ ආය උපාදාන වෙන්නත් හේතු නැතුව යනවා. ඒ කියන්නේ අපි ඉස්සෙල්ලත් පැහැදිලි කරානේ සංයෝජන උපාදාන පරිඋත්ථාන අනුසය කියන මට්ටමට එන්නේ කෙලෙස් කියලා. ඉතින් අනුසයෙන්ම නැසිලා යනවා නම් ආය පරිඋත්ථාන වෙන්න කෙලෙස් නැත්තම් එතන ආය උපාදාන සහ සංයෝජන මට්ටමට එන්නේ කෙලෙස් කොහොමවත් ඉතුරු වෙන්නේ නැහැ. එහෙනම් දැන් මොකද වෙන්නේ? ක්‍රමානුකූල උපාදාන නිරුද්ධ වෙනවා. ක්‍රමානුකූල උපාදාන නිරුද්ධ වෙන්න දැන් මොකද වෙන්නේ? මේ හිතේ ඒ උපාදාන නිසා හටගත්තා වූ උපදි භයක් ඇත්නම් අන්නේ භය දුර වෙලා යනවා. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ කියලා මගේ කියලා ලෝකේ අල්ලගත්ත කිසිවක්ම නැත්නම් බය වෙන්න කිසිම හේතුවක් නැහැ එතන. එහෙනම් හැමතිස්සෙම මේ වගේ පණිවිඩයක් එයි, අර වගේ පණිවිඩයක් එයි, මේ වගේ අසුබදායක ප්‍රවෘත්තියක් එයි, අර වගේ අසුබදායක ප්‍රවෘත්තියක් එයි කිය කම්පා වෙන්න දෙයක් නැහැ. එහෙනම් අන්න උපදි නිසා හටගත්තා වූ යම්කිසි බයක් නැත්නම් අවිවේකයක් නැත්නම් ඒක දුර වෙනවා. අන්න ඒකට කියනවා උපදි විවේකය කියලා. එහෙනම් අන්න බලන්න උතුම් වූ ධර්මයේ තුල හැසිරෙනකොට මෙයමා ධර්මයේ තුල හැසිරෙන බුද්ධ ශ්‍රාවකයාට විවේකය ලැබෙනවා. ඒ විවේකය ලබන්නත් ඉස්සෙල්ලා සම්මුතික වශයෙන් විවේකය උදා කරගන්න ඕන. මම ඉස්සෙල්ලා පැහැදිලි කරානේ. රැකී ආරක්ෂා ව්‍යාපාරය ආදී වශයෙන් මේ ලෝකෙ තියෙන ඔක්කොම කටයුතු ටික අල්ලගෙන උදේ ඉඳලා රැය වෙනකම් මේ වෙනුවෙන්ම කාලය වැය කර කර ඉන්නවා. ඔබ ඔය කල්පුරන්නේ මරණය නැකන් නේද? මරණය නැකන් කරන්න වැඩක් තියෙන්න එපා. ඒක නෙවෙයි කරන්නේ. මං කිව්ව ඉස්සෙල්ලා මුකුත්ම නැතුණා බින් හරි කොට කොට ඉන්නවා. උදැල්ලා අරගෙන පොළොව හරි හාරන. මුකුත්ම වැඩක් නැත්තම්. මොකක් වෙනකන් දෝ ඉන්නේ? මැරෙනකන් නේ. ඒකට නෙවෙයි. නැතු අමරණීය වෙන්නේ නැහැ නේද ඔය ටික කරා කියලා? දැන් රස්සාව කරා කියලා අමරණීය වෙනවද නැහැ? ඔය ව්‍යාපාරය කරා කියලා අමරණීය වෙනවද නැහැ? ඔය මොකුත්ම නැත්නම් පොළොව බින් කොට කොට හිටිය කියලා අමරණීය වෙනවද? ඒත් නැහැ. එහෙනම් ඔය මරණීය වෙන ටිකම තමයි තව කර කර ඉන්නේ. එහෙනම් පිංගුතුනි මොලේ ඥාන මාත්‍රයක් හරි තියෙනම් ඔබ කාලේ වෙන් කරන්න ඕන මරණීය වෙන්නද අමරණීය වෙන්නද? මරණීය වෙන්න නම් ඔබට ඕන ඔය යන වැඩ පිළිවෙල ඔහොම කරගෙන ගියාම හරි. අමරණීය වෙන්න නම් වහාම නවතින්න. නැවතිලා හිතලා බලන්න. ඒ කියන්නේ රැකී ආරක්ෂා කරන්න එපා, ව්‍යාපාර කරන්න එපා කියන එක නෙවෙයි. ඔක අග්‍ර කරගන්න එපා. ඔබ ඉපදිලා තියෙන්නේ දසපාරමිතා පුරලා මිනිසෙක් වශයෙන් ඉපදිලා තියෙන ওই ටික කරන්න නෙවෙයි. ওই ටික කරන්න කාටවත් පුළුවන් මේ ලෝකේ. මේ ධර්මදීපේ ඉපදිච්ච නෙවෙයි අනිකුත් දේශාන්තරවල ඉපදිච්ච අනිත් මිනිස්සුත් කරන්නේ ওই ටිකමයි. යථාබෝධයක් නොලබන භාගතුන් වහන්සේගේ අම්මා ධර්මයට කන් දෙන්නේ නැති, ඒ ධර්මය අවබෝධ වෙන්නේ නැති සකල ලෝක සත්‍යයම කරන්නේ ওই ටික. ඔබත් ඒ ටිකම කරනවා නම්, ඒ කියන්නේ සකල ලෝක සත්‍යයට මුරුම ඉරණමමයි ඔබටත් උරුම. ඊට වඩා වෙනස් ඉරණමක් නැහැ. සකල ලෝක සත්‍යයට මුරුම දුක. එහෙනම් ඔබටත් උරුම දුකම විතරයි. ඔබ සැප බලාපොරොත්තු වෙනවා නම් වහාම ওই ක්‍රමය වෙනස් වෙන්න ඕන. ඔබ අග්‍ර කරගෙන තියෙන අසාර ලෝකයක්. එහෙනම් සාර නිවන අග්‍ර කරගන්න අසාරේ සාරමතිනෝ. ඔබ අසාර ලෝකයකමයි සාරය දකින්නේ. එනිසා ඔබ වෙනසිලාම යනවා අසාර ලෝකේ. සාර දේ දකින්න සාරය නිවන. එහෙනම් ඔය කරගෙන යන වැඩ කරගෙන යන්න අනාගතයේ ඔබේම තීරණයක් එයි ප්‍රඥාවෙන් කළ යුත්තේ මොකද්ද කියලා. ඊට කලින් පින්වතුනි එක මොහොතක් හරි නැවතිලා මේ ධර්මයට කන් දෙන්න. ධර්මයට කන් දෙන්න වෙලාවක් නැහැ කියනවා නම් ඔබ ගැන මහා බලවත් කනගාටුවක් ඉතුරු වෙනවා අවසානයේ. එතකොට මිනිස්සු කරන වැඩේ මොකද්ද? බැනර් එකක ලියලා ගහනවා අවසානයේ අපගේ සාතිශය කනගාටුව, අපගේ බලවත් කනගාටුව කියලා. එච්චරයි ඔබට අවසානයේ උරුම වෙන්නේ. එච්චරයි. අපගේ ශෝකේ, අපගේ බලවත් ශෝකේ, අපගේ බලවත් කනගාටුව, අපගේ සාතිශය සංවේගය කියලා විතරයි ඔබට අන්තිමට අහගන්න වෙන්නේ. එච්චරයි වෙන්නේ. ඔය යන විදිහට ගියොත්. හැබැයි සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකයෙක් කියලා මරණය කවදා නමුත් කාටත් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හැබැයි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙ මැරෙනවා කියලා කියන්නේ නැහැ. උන්වහන්සේලා අමරණීය වෙනවා. මිනිසු කලුරිය කරනවා. බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශ්‍රාවකෙ පරිනිර්වාණයටපත් වෙනවා. එහෙනම් පින්වතුනි
ඔබ නුවණින් බලන්න ඕන ඔබ අමරණීය වෙන්නද උත්සාහ ගන්නේ මරණීය වෙන්නද උත්සාහ කරන්නේ අමරණීය වෙන්න නම් විවේකයේ ඉක්මනින් මුදා කරගන්න මේ කියන්නේ සියල්ලෙන් සියල්ල අතහැරලා හෙට ඇවිල්ලා පන්සලේ මහාන වෙන්න කියලා නෙවෙයි. ඒක නෙමෙයි මේ කියන්නේ අප්‍රමාදී උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න. අවබෝධ කළ නොහැකි ධර්මයක් නෙවෙයි මේ. මේ ගාථාවේ අර්ථය වැටහුණා නම් සෝවාන් ඵලයටපත් වෙනවා. කාමතෝ ජායති සෝකෝ කාමතෝ ජායති භයං. කාමතෝ විපමුත්තස්ස නාති සෝකෝ කුතෝ භයං. කාමේ නිසා ශෝකේ බය හට ගන්නවා. කාමෙන් වෙන් වුණාදී ශෝකයෙන් බය නිදහස් වෙනවා. මේ ගාථාවේ අර්ථය හොඳට මැදි පසක් කරගත්තා නම් උතුම් වූ ධර්මාබෝධය පිණිස සතර අපාය නිදහස් වෙන්න. එහෙනම් මේ බණ හොඳට අහන්න. එහෙනම් අන්නේ වෙනුවෙන් විවේකයේ උදා කරගෙන ඒ විවේකයේ තුලින් බණ අසා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මෙන්න මේ කිව්ව කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය උදා කරගන්න අන්න එදාටයි ඔබ දැනගන්නේ මේ ජීවිතයේ අර්ථය කුමක්ද කියලා. එතකන් ඔබට මේ ජීවිතයේ අර්ථය වැටහෙන්නේ නැහැ. එතකන් ඔබ නිකන් රොබෝ කෙනෙක් වගේ නැත්නම් නොනවත්වාම වැඩ කරන යන්ත්‍රයක් වගේ නිකන් අචේතනික වස්තුවක් වගේ පුද්ගලයෙක් ඔබ. ඒ කියන්නේ ඔබට ඥානයක් තිබුණට වැඩක් නැහැ. ඔබ ඥාණයෙන් ප්‍රයෝජනයක් කරන්නේ නැහැ. දැන් යන්ත්‍රයකට ඥානයක් නැහැ නේ. ඒ නිසා යන්ත්‍රේ ඔහේ වැඩ කරනවා. ස්විච් එක දැම්ම වෙලාව ඉඳලා කවදා හරි ස්විච් එක ඕෆ් වෙනකම්ම වැඩ කරනවා. ඒ වගේ මිනිස්සුයොත් වැඩ කරන්න ගත්තාම යන්ත්‍රයක් වගේ වැඩ කරනවා. යන්ත්‍රයට හිතා ගන්න බෑ මොකද්ද මේ වෙන්නේ කියලා. මොකද ඥානයක් නැහැ. හැබැයි ඔබට ඥානයක් තිබුණත් ඔබත් ඒ ඥානි පැත්තට විසි කරලා ස්විච් එක දාපු වෙලාව ඉඳලා ස්විච් එක ඕෆ් කරනකම් වැඩ කරන යන්ත්‍රයක් විතරක් නම් ඔබට ඥානයක් තිබිලා වැඩක් නැහැ. ඒ නිසා මිනිස්සෙක් වීමේ වටිනාකම ඔක්කොටම ඉස්සලා තේරුම් ගන්න. සියල්ල තේරුම් ගන්න කලින්